අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද විශේෂයෙන් 6ට භාවනා වැඩසටහන වෙනුවට සාකච්ඡාවක් කිරීමේ අදහසක් අපිට ඇති වුණා. මොකද හේතුව භාවනා කරන පිරිස් එක්ක කරපු සාකච්ඡාවලදී එයාගේ අඩුපාඩුත් එක්ක කරපු සාකච්ඡාවලදී ඒ පිළිබඳව උත්තර දීපු සියලු දෙනාට පොදුවේ දැනගන්න හම්බෙච්ච ප්‍රධාන කාරණේ තමයි දහම් දැනුම පිළිබඳ තැනින් තැන තියෙන ප්‍රධාන තැන්වල තියෙන ගැටලු සහගත තත්වයන්. ඉතින් මේක නිසා තමයි අද මේ නැවතත් මොකද හේතුව ගොඩක් අය සීසන් 8 අහලා තියෙනවා. ගොඩක් ලාට අපි දන්නවා අර සජීවී සාකච්ඡාවකට සම්බන්ධ නැතුව අහන වෙලාවල් වලදී අඩුපාඩු ගැටලු निराකර කරගන්න හම්බෙන අවස්ථා අඩු වෙනවා. ඒ වගේ ප්‍රශ්න තමයි තිබුණේ. ඒක නිසා හැමෝම අහලා ඉන්න අය ඉන්නේ අහලා තියෙනවා හැමෝම. නමුත් අර ප්‍රධාන ඉස්මතු කරගත යුතු ප්‍රධාන ස්ථාන කීපයක් ඉස්මතු කරලා දන්න කාරණාමයි අපි හැමෝම දන්න කාරණා. තව දුරටත් ඒවා තහවුරු කරගන්න කරන සාකච්ඡාවක් තමයි මෙතනින් හැට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න, ගැටලු විසඳ ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මෙතනදී මූලිකම ප්‍රධාන වශයෙන් අපි දහම් අවබෝධය අපිට අවශ්‍ය වෙන්නේ ඇයි කියන කාරණේ අපි තෝරගන්න ඕනේ. දහම් අවබෝධය ගැන තෝර ගැනීම සහ ඒ යොදා ගන්නා දහම් අවබෝධය අපි ලබාගත්තු දහම් අවබෝධය භාවනාව සඳහා උදව් කරගන්නේ කොහොමද කියන කාරණේ තමයි ඇත්තටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන්ම අපි කවුරුත් දන්න කාරණයක් තමයි දස්සනේන පහතබ්බ කොටස කරන්නේ නැතුව භාවනාමය පහතබ්බ කොටස කරන්න බැහැ කියන කාරණේ. හැබැයි එතනදී මේ දස්සනේන පහතබ්බ කොටසදී අපි අවධානය යොමු කරපු තැන් කීපයක් අපි අරගෙන සාකච්ඡා කරමු. ඒ සාකච්ඡාවට ප්‍රවේශයක් හැටියට මම මුලින්ම මෙන්න මේ ධර්මය කියන්නේ මොකක්ද කියන කාරණේ ගැන පුංචි විස්තරයක් කරන්නම්. මොකද හේතුව සමහරක් අයට මේ ධර්මයේ පිළිබඳ තියෙන ධර්මය කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳ තියෙන වැටහීමක් නැතිකමත් තිබුණු බව අපිට පෙනීලා ගියා සමහරක් අයගේ. හොඳේ. හැමෝගෙම නෙමෙයි, වැඩි පිරිසකගේ නෙමෙයි, ඊටාම සීමිත සංඛ්‍යාවක්. නමුත් අපි අර පුංචිම තැනින් පටන් අරගෙන සාකච්ඡාවේ භාවනාව සඳහා කොටසට සම්බන්ධ වෙමු. ඉතින් මෙතනදී ඇත්තටම මොකද්ද මේ ධර්මය කියලා කියන්නේ? මොකක්ද ඒකට තියෙන අදහස? බුද්ධ ශාසනයේ පෙන්ලා තියෙන අදහස මොකද්ද? දරණ අර්ථයෙන් තමයි ධර්ම කියලා කියන්නේ. දරණ අර්ථයෙන් තමයි ධර්ම කියන්නේ. ඒතකොට යම්කිසි අපි හිතමු අපි උදාහරණයක් ගමු. උදාහරණයක් ගත්තොත් අපිට පේන්න තියෙන සරලම උදාහරණයක් ගත්තොත් අපි දන්නවා හැමෝම ඉර නැගෙනහිරින් පායලා බටහිරින් බහිනවා. මේක අපිට පේන්න තියෙන ධර්මතාවයක්. නේ? අපිට පේන්න තියෙන ධර්මතාවයක්. හැබැයි මේක අපි දැනගෙන හිටියත් මේ ස්වභාවය තේරුම් ගන්න අවශ්‍ය නිසා මේ උපමාව කියන්නේ මේ ඉර නැගෙනහිරින් පායලා බටහිරින් බහිනවා කියන එක අපි දැනගෙන හිටියත් නැතත් යම් කිසි කෙනෙක් පිළිගත්තත් නැතත් සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. අපි නිකන් උදාහරණේ තවදුරටත් අරන් ගිහලා හිතලා බලමු. යම් කිසි කෙනෙක් අපි ගියක් හදා ගන්නවා. ගියක් හදා ගන්න වෙලාවේ අපි ගේ වයරින් කරලා බල්බ් හයි කරලා කරන්ට් එකක් ගන්නවා. ඒ මොකද අපි දන්නවා හවස් වෙනකොට කරුවල වැටෙනවායි කියලා එකක්. ඒක නිසා තමයි අපි මේ වැඩේ කරගන්නේ. අපි හිතමු කවුරු හරි ගයක් හදනවා. ඔය වයරින් කළෙත් නැහැ, ලයිට් දැම්මෙත් නැහැ. ඔය මුකුත් කරේ නැහැ, කරන්ට් එක ගත්තෙත් නැහැ. එයාත් ඔය ගෙයි පදිංචි වෙනවා. හැබැයි එයා හවස 6:00 විතර කරුවල වැටෙනවා. එයාට අපිට වගේම. එතකොට එයා කෑ ගැහුවොත් එහෙම හරියනවද? මම මේක මහා අසාධාරණයක්. මේක මට වෙච්ච අසාධාරණයක්. මේක මම ඊට කලින් දැනගෙන හිටියේ නෑ කියලා කෑ ගැහුවොත් එහෙම හරියනවද? හරියන්නේ නෑ. මොකද හේතුව ලෝකයේ තියෙන මේ පොදු ධර්මතාවයල් හැමෝටම පොදුවේ ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක අපි තෝරාගත යුතු එකක්. එතකොට අපි අර කරපු ක්‍රියාවලිය නිසා අපි ගේ හදනකොට අර කරන්ට් එක අරගෙන බල්බ් හයි කරගත්තු නිසා අපිට මේ පොදු ධර්මතාවයට පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් වුණා.
ඒ ධර්මතාවය ක්‍රියාත්මක වෙනකොට අපිට අපහසුයක්, කරදරයක්, දුකක් ඇති වුණේ නැහැ. එහෙනම් මෙන්න මෙතන තමයි මේ කතාව තියෙන්නේ. මේ ධර්මතාවය කියන එක හරියට අවබෝධ කරගත්තොත් තමයි අපිට දුක නැති කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි මූලික සරලවම කියනවා නම් උදාහරණයකින් මට කියන්න තියෙන්නේ. ඉතින් එතනදී අපි බලන්න ඕනේ අපි ප්‍රධානම දහම් අවබෝධය පිණිස ප්‍රධානම මාතෘකාවක් ගන්නවා බුද්ධ ශාසනයේ පෙන්නනවා මේ ත්‍රිලක්ෂණ අවබෝධය. අනිච්ච දුක්ඛ අනාත්ත. ඉතින් එතන පළවෙනි වචනේ තමයි මේ අනිච්ච. අනිච්ච කියලා කියන්නේ ඇත්තටම ලෝකේ පවතින මොකද්ද? ඇත්තටම ලෝකේ පවතින මොකක්ද අනිච්ච කියලා කියන්නේ? අපිට උත්තර දෙන්න පුළුවන්. අපි මෙතනදී අපි තෝරගන්න ඕනේ දේ තමයි ලෝකේ පවතින කවුරු පිළිගත්තත් නැතත් දැනගෙන හිටියත් නැතත් ලෝකේ පවතින පරම සත්‍ය තමයි අනිච්ච ස්වභාවය. ඒක ලෝකේ පවතින ධර්මතාවයක්. මොකද ඒක දැනගෙන හිටියත් නැතත් පිළිගත්තත් නැතත් ලෝකේ අනිච්චම තමයි. එහෙනම් මේ අනිච්ච කියන්නේ ලෝකේ පවතින ධර්මතාවයක්. ඒ අනිච්ච ස්වභාවය කියන්නේ මොකක්ද කියන එක අපි ඊගාට විශ්ලේෂණය කරගමු. ඒක තෝරගමු. උපමාන අරගෙන තෝරගන්න පුළුවන්. නමුත් මුලින්ම අපි දැනගන්න ඕන එකක් තමයි මේක ධර්මතාවයක් බව. ඒක ධර්මතාවයක් නම් ධර්මතාවයට පහර ගහලා ධර්මතාවයට පිටින් යමක් අපිට ගොඩනගන්න පුළුවන්ද? මෙන්න මෙතන තමයි අපි ප්‍රශ්නයකට මැදි වෙන්නේ. ධර්මතාවයක් බව දන්නේ නැති දෙයක්. ඒ ධර්මතාවයක් බව අපි දන්නේ නැත්තම් අපි ඒකට අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි ඒක දන්නේ නැහැ. අන්නේ නොදන්නාකම තමයි මෙතන තියෙන ගැටලුව. ඉතින් මේ ධරණ ස්වභාවය කියන එකට මම තවත් ටිකක් බුදුදහමට සමීප වෙන්න විදිහට තව උදාහරණයක් පෙන්නන්නම්. තව විදියකින් අනිච්ච ස්වභාවය විස්තර කරන්න කලින් මූලික අවශ්‍යතාවයට අවශ්‍ය නිසා දැන් මේ මෙතන තියෙනවා ෆෝන් එකක්. ඔයගොල්ලෝ දන්නවා මේක මේ බර ෆෝන් එකක්. ජංගම දුරකථනයක්. මම මේක මේ උස්සලා ඇතෑරියොත් මොකද වෙන්නේ? මේක මං ඇතෑරියොත් බිමට වැටෙනවා. අපි තුමාර පිටිපස්සේ ඉන්න අර අම්මා කෙනෙක් කියලා මේක අතාරිනවා. ඒත් මොකද වෙන්නේ? ඒත් බිමට වැටෙනවා. මුස්ලිම් කෙනෙක් කියලා ඇතෑරියොත් ක්‍රිස්තියානි කෙනෙක් ඇතෑරියොත් ඒත් එකම දෙයමයි. මොකද්ද වෙන්නේ? මේක බිමට වැටෙනවා. ඇයි මේක බිමට වැටෙන්නේ? මෙන්න මේක මොකද්ද? අන්න මේක ධර්මතාවයක්. මොකද්ද? අපි දැනගෙන හිටියත් නැත්නම් ලෝකේ ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. මේ බර දේවල් තියෙනවා නම් ඒවා තියෙන්න ඕනේ පොළොවේ පාතම ස්ථානයේ කියලා. හරි? පොළොවේ පාතම ස්ථානයේ බර දේවල් රැඳී යුතුයි කියලා ධර්මතාවයක් අපේ වටේ ක්‍රියාත්මක වෙනවා. එතකොට හැබැයි මේක සිංහල බෞද්ධ අපිට කියලා වෙනසක් වෙන්නේ මුස්ලිම් ක්‍රිස්තියානි කියලා වෙනසක් වෙන්නේ නැහැ. පොදුවේ බලපාන ධර්මතාවයක්. රයිට්. මගේ ඊගාව ප්‍රශ්නේ මේ ෆෝන් එක මම අතට අරගෙන මේක මගේ ෆෝන් එක. මම මේ ෆෝන් එක මේස උඩින් තියනවා. මේ මේස උඩින් තිබ්බ මම මේ ෆෝන් එක. ඇත්තටම ලෝකේ යථාර්ථයට අනුව නම් සත්‍යයට අනුව නම් ධර්මතාවයට අනුව නම් මේ ෆෝන් එක කොහෙද තියෙන්න ඕනේ? මේක තියෙන්න ඕනේ බිම. ඇයි ඒ? අන්න දැන් හිතලා බලන්න ලෝක යථාර්ථය තමයි ධර්මතාවය තමයි මේ ෆෝන් එක තියෙන්න ඕනේ බිම. නමුත් මම දැන් මොකද්ද කරලා තියෙන්නේ? මගේ අවශ්‍යතාවය මත මම මේ ධර්මතාවය බිඳලාද නැද්ද? බිඳලා. ඔන්න හොඳට තෝරගන්න මෙන්න මේ විදිහට. ලෝකේ තියෙනවා යම්කිසි සමතුලිතතාවයක්. මෙන්න මේ සමතුලිතතාවය අපි අපේ අවශ්‍යතාවයන් මත විසම කරනවා. අර බැලන්ස් එකක් තියෙනවා. ඒ බැලන්ස් එක අපි අන්බැලන්ස් කරනවා. සමතුලිතතාවය විසම කරනවා. විසම කරාම හැබැයි මේ විසම කිරීම අපි කරන්නේ අපේ පුද්ගලික අවශ්‍යතාවයන් මත. මම දැන් මෙතන කරලා තියෙනෙත් එහෙම එකක්. හැබැයි මේක ලෝකේ දරා හිටිනවද? මෙන්න මේකයි අපි හොයන්න ඕනේ කාරණේ. දැන් මගේ අවශ්‍යතාවය මත මම මේ ෆෝන් එක මෙතනින් තිබ්බා තමයි. හැබැයි මේක ලෝකේ දරා හිටිනවද? මොකද හේතුව ලෝකේ තිබිච්ච සමතුලිතතාවය තමයි බර දේවල් තියෙන්න ඕනේ පොළොවේ පාතම ස්ථානයේ. මම මේ සමතුලිතතාවය බිඳලා ඒක වෙනස් කරලා දැන් මේක උඩකින් තියලා තියෙනවා. හැබැයි මේ తত্ত্বය ලෝකේ දරා හිටින්නේ නැහැ. අවස්ථාවක් ළඟද විකස මේ ෆෝන් එක මොකද වෙන්නේ? ෂණිකව බිම වැටෙනවා.
හැබැයි යන්නේ බිම වැටෙන එක සිද්ධ වෙන්නේ තුන්වෙනි පාර්ශ්වික බලපෑමකින්ද? එහෙම නැත්නම් අදෘශ්‍යමාන හස්තයක් නිසාද? දෙවියන්ගේ කැමැත්ත නිසාද? එහෙමත් නැත්නම් ධර්මතාවයක් නිසාද? කතාව පැහැදිලිද? ලෝකේ පවතින ධර්මතාවයට පිටින් මම යමක් ගොඩනගලා ඒක පවත්වගෙන යන උත්සාහයක් වීරියක් ගත්තා. හැබැයි ඒක ලෝකේ දරාගෙන හිටින්නේ නැහැ. කතාව පැහැදිලිද? right. එතකොට ලෝකේ අන්න අපි විෂමතාවය හැදුවට ඒ විෂමතාවය ලෝකේ දරා හිටින්නේ නැහැ. කොයි වෙලේ හරි ඒක සමතුලිත වෙනවා. තව උදාහරණයක් ගමු. තව ටිකක් තේරෙන්නේ. අර පිටිපස්සේ ඉන්න මහත්තයෙක් නැගිටලා ඇවිල්ලා හයියෙන් මට කනට පාරක් ගහනවා. ගහලා ගිහිල්ලා වාඩි වෙනවා. දැන් මෙයා මොකද්ද මේ කළේ? අපි අපේ වචනෙන් කියනවා පවක් කළා කියලා. දුෂ්චරිතයක් කළා කියලා. හැබැයි අපි අර කලින් කියපු කතාවට අනුව හිතුවොත් මෙයා මොකද්ද කළේ? ලෝකේ යම්කිසි සමතුලිතතාවයක් තිබුණා. ඒ සමතුලිතතාවය මොකද කළේ? බින්දා. විෂම කළා. විෂම කරලා ගිහලා යායාගේ පාඩුවේ ඉන්නවා. හැබැයි මෙන්න මේ විෂමතාවය ලෝකේ දරා හිටිනවද? දරා හිටින්නේ නැහැ. මේක මොකද්ද වෙන්න ඕනේ? කොයි වෙලේ හරි මේක සමතුලිත විය යුතුයි. මේක සමතුලිත වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්න ඕනේ? අන්න කතාව. මට ගහපු පාරට හා සමාන පාරක් එයාට වැදිය යුතුද නැද්ද? වැදිය යුතුයි. ඒක විශ්ව ධර්මතාවයක්. හොඳට තේරුම් ගන්න තව උදාහරණ කියන්නම්. මට ගහපු පාරට හා සමාන පාරක් වැදිච්ච දවසට තමයි මෙන්න මේ ශක්තිය සමතුලිත වෙන්නේ. එතකම් මේක සමතුලිත වෙන්නේ නෑ. අර විශ්වයේ දරා හිටිනවා. ඔක දහමේ පෙන්වනවා. තව ඉස්සරහදී විස්තර කරන්නම් කර්ම, ධර්ම, ආරම්මන කියලා. කර්මයක් කරන අවස්ථාව, ධර්මයේ පවතින අවස්ථාව, අරමුණක් වශයෙන් එන අවස්ථාව කියලා. සරලව මේ විස්තර කරන්නේ. හරි? එතකොට මොකද වෙන්නේ? ඒක සමතුලිත වෙනවා කියලා කියන්නේ ඒ හා සමාන පාරක් එයාට වැදිය යුතුයි. ඒක මම ගහන්න ඕනේ කියලා එකක් නැහැ. කොහෙන් හරි ඒ ශක්තිය සමතුලිත වෙනවා. පැහැදිලිනේ? දැන් අපේ ගැටලුව තමයි අපි මොකද්ද කරන්න යන්නේ? අපි ඒක සමතුලිත කරන්න යනවා. මොකද හේතුව අපි හේතුඵල රටාව දන්නෙත් නැහැ. පටිච්චසමුප්පාදය දන්නෙත් නැහැ. ඔය එකක්වත් දන්නේ නැති නිසා. දැන් ලෝකේ පවතිනවා කියලා කියන්නේ කොහොමද? හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. හේතු නැති කරන්න ඕනේ ඵල නැති කරන්න නම්. තව විදිහකට කියනවා ලෝකේ පවතින විදියක්. ඒ මොකද්ද? කම්මෝ විපාකෝ වක්කන්ති විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනක් භවෝ හෝති එවං ලෝකෝ පවත්තති. මෙහෙම කියනව නේද? කර්මයක් කළාම විපාකයක් එනවා. විපාකයක් ආවම අපි මොකද කරන්නේ? නව කර්මයක් රැස් කරනවා. ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. අපි අර විපාකයක් බව දන්නේ නැතුව නව කර්මයක් රැස් කරනවා. මේක හිතා ගන්නකො තව උදාහරණයක් ගමුකෝ. දැන් අපි හැමෝම එකහුව වෙලා ගිහිල්ලා කඩේට ගිහිල්ලා හොඳ බත් මාළු පිණි يعني මේ එළවලු ගන්නවා, හාල් ගන්නවා, හොඳ දානයක් හදනවා. හොඳ දානයක් හදලා ආරණ්‍යයකට ස්වාමින් වහන්සේලාට පූජා කරනවා. අපි මේ මොකද්ද කළේ? අපේ කතාවට අනුව හිතලා බලුවොත් මේ මොකද්ද අපි කළේ? ඒත් කලේ මේ විශ්වයේ තිබිච්ච සමතුලිතතාවය බින්දා. වෙන මොකුත් කරේ නෑ අපි. අපි හැමෝම කරන්නේ ඔච්චරයි. ඒකයි මේ මුලකට අවිලා මේ තෝරන්නේ. ඒ කරන්නේත් අපි මේ සමතුලිතතාවය බින්දින එක. හැබැයි මෙන්න මේ විෂමතාවයක් හදලා අපි දානේ දීලා ගෙදර ගියා. හැබැයි මේ විෂමතාවය ලෝකේ දරා හිටිනවද? දරා හිටින්නේ නෑ. කොයි වෙලේ හරි මේක මොකද්ද වෙන්න ඕනේ? සමතුලිත වෙන්න ඕනේ. මේක සමතුලිත වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්න ඕනේ? කණේ පාරක් වදිනවද? නෑ. දීපු දෙයට හා සමාන කොටසක් එයාට ලැබෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ ශක්තිය සමතුලිත වෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න අර මුලින් කරපු එකේදී. දැන් මුලින් අර එක්කෙනෙක් කියලා කනට ගහලා ගියා. මට ජනිත උනේ සැපද්ද දුකද්ද? දුකක් ජනිත උනේ. එහෙනම් ඒකේ ප්‍රතිඵලයේ හැටියට අනිත් එක්කෙනාට යන්න ඕනේ මොකද්ද? සැපද්ද දුකද්ද? දුකක් යන්න ඕනේ. ඇයි? ලෝක සම්මතයේ මේවා උදාහරණ වලින් පෙන්නලා තියෙනවා. වී වපුරොත් මොනවද හම්බෙන්නේ? මුංගට එහෙම හම්බෙලා තියෙනවද කාට හරි? නෑ. වපුරන දෙයට අනුකූලයි ලැබෙන අස්වැන්න. පැහැදිලිද? right. එතකොට කනට ගහපු එක්කෙනාට ලැබෙන්න ඕනේ දුක්ඛදායක ප්‍රතිඵලයක්.
අනිත් පැත්තෙන් අර දානෙ දීපෙක් කෙනාට ඒගොල්ලෝ ගිහිලා ආරණ්‍යයට හරි ස්වාමීන් වහන්සේලාට හරි වැඩි හිටියන්ට හරි කාට හරි දානයක් දෙනවා. ඒ දාණය දුන්නාම ඒ දාණය ලබාගත්තු පිරිසට ඇති උනේ පහසුවක්ද අපහසුවක්ද? සුවයක්ද දුකක්ද? සුවයක්. එහෙනම් අරයට ආපහු මේක සමතුලිත වෙන අවස්ථාවේදී ලැබෙන්න ඕනේ මොකද්ද? සුවයක්. පහසුවක්. මෙන්න මේ කතාව තෝරගන්න. මෙන්න මෙතනදී අපිට මෙන්න මේකෙදි බුදු පියාණන් වහන්සේ දේශනා කරන තවත් විශේෂ කාරණයක්. උඹලා මේ විශ්වය ඇතුලේ මේ ලෝකයේ ඇතුලේ මේ විෂමතාවය හදමින් ලෝකේ පවත්වගෙන යනවා. හැබැයි බුදු දේශනාව මෙතනදී සම්බන්ධ වෙන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සිංහල බෞද්ධ මුස්ලිම් ක්‍රිස්තියානි කවුරු කොහොම හිටියත් ඒ සියලු දෙනාටම මේ විෂමතාවය හදන්න තියෙන්නේ සිතිවිලි 6යි. 7 වෙනි සිතිවිල්ලක් නැහැ කියලා පෙන්නනවා. සිතිවිලි 6ක් ඇතුළේ ඉඳලා තමයි මේ විෂමතාවය අපි හැමෝම කරන්නේ. මොනවද මේ සිතිවිලි 6? ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ. හොඳට හිතලා බලන්න 7 වෙනි එකක් තියනවද කියලා. දැන් අර කනට ගහපු එකයි තියෙන්නේ කොයි එකටද? ද්වේෂ. දානි දීපේක. අලෝභ, අද්වේෂ, අමෝහ කියන තුනටම අයිති වෙනවා. කාරණේ පැහැදිලිද? එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ කියන සිතුවිලි හයෙන් අපි සමස්ත ලෝකයක් නිර්මාණය කරනවා. මේ සිතුවිලි හය තමයි ලෝකයක් නිර්මාණය. ලෝකයක් ගොඩනගන්නේ අපි ওই සිතුවිලි හය ඇතුලේ ඉඳලා. 7 වෙනි සිතුවිල්ලක් නැහැ. ඕනනම් බලන්න මේ ජීවිතේ මේ මොහොතේ මෙතෙන්ට ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන තාක්කල් ඕගොල්ලෝ කරපු දේවල් ටික ඕකෙන් එහා තියනවද? තියනවද නැද්ද? නෑ ඕගොල්ලන්ගේ තියෙනවා. ඒක තියෙන බව පෙන්වන්නම්. සාමාන්‍ය පෘථග්ජන මානසිකත්වයක තියෙන්නේ ඔය හය විතරයි. සෝවාන් නොවිච්චි මගපලවටපත් නොවිච්චි කෙනෙක්ගේ තියෙන්නේ ඔය මානසිකත්වයේ පමණයි. ඔය සිතුවිලි හය පමණයි. මෙන්න මේකට කියනවා එතකොට සිතුවිලි 6යි. එතකොට මේ 6න් කරපු ඵල තමයි අපි විපාක හැටියට භුක්ති විඳින්නේ. හොඳට බලන්න ද්වේෂයෙන් කළා නම් දුක්ඛදායක ප්‍රතිඵල එනවා. ලෝභෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කළොත් දුක්ඛදායක ප්‍රතිඵල එනවා. අලෝභෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කළොත් සැප විපාක ලැබෙනවා. right. එතකොට හොඳට හිතලා බලන්න මේ ලෝක සත්‍යය සැප හෝ දුක විඳිනවද නැද්ද දැන්? විඳිනවා. එතකොට මේ සැප හෝ දුක කියන එක නිර්මාණය කරගන්නේ කවුද? තමන්මයි. එහෙනම් සැප විඳිනවා හෝ දුක් විඳිනවා කියන එකේ සම්පූර්ණ පාලනය තියෙන්නේ කාගේ අතේද? අනුන්ගේ අතේද? නෑ, තමන්ගේ අතේමයි. හොඳට කල්පනා කරලා මේ එක මුලකින් මේ පටන් ගන්නෙ. හොඳට කල්පනා කරලා මේක තමන්ගේ අතේ තියෙන්නේ. මොකද හේතුව අපිට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක මෙහෙම කියන්නේ හේතුව තමයි කට්ටිය බණ අහනවා. බණ අහලා ගෙදර යනවා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? අහපු බණ ටික පැත්තක තියනවා. අපි අපේ වැඩ කටයුතු ටික කරා යනවා. අහපු බණ ටිකයි අපේ එදිනෙදා ජීවිතය අතර යම්කිසි පරතරයක් ගොඩ නැගෙනවා. මෙන්න මේ පරතරේ නැති වෙනවා මේ කතාව හරියට තෝරගත්තොත්. ඒක තමයි මුල. පරතරේ නැති කරගන්න නම් මෙන්න මේ කතාව තෝරගන්න ඕනේ. එයාට තේරෙන්න පටන් ගන්න ඕනේ මොකද්ද? මේ මම කරන හිතන කියන කරන යම්කිසි දෙයක් තියෙනවා නම් ඒකෙන් මට ප්‍රතිඵලයක් නැවත ගොඩනගෙනවද නැද්ද? අන්නේ ගොඩනගෙන විදිය බුදු පියාණන් වහන්සේ කියනවා කාරණා 6යි තියෙන්නේ, සිතුවිලි 6යි තියෙන්නේ, ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, ද්වේෂ, අමෝහ. මෙන්න මේ 6න් ඔතපු ඵල තමයි අපි භුක්ති විඳින්නේ. ඒකට කිව්වා 6න් හේතු ඵල හේවත් 6 හේතුඵල කිව්වේ නෑ. ඒකට කිව්වේ හේතුඵල කියලා. පැහැදිලිනේ? එහෙනම් හේතුඵල කියලා කියන්නේ ඔන්න ඔය රටාවට. එතකොට අපි දැන් හොඳට බලන්න ඕනේ තව කාරණයක් තියෙනවා. ඔන්න ඉතින් දැන් අර පොඩි වැඩක් කරන්නත් පුළුවන්. දැන් තමන්ගේ ජීවිතේ අද මේ මොහොතේ මෙතෙන්ට එනකන් කරපු ඒවා ටික වැඩියෙන්ම දන්නේ කවුද? තමන්මනේ දන්නේ නේ. right. ඕන ගෙදර ගියා පාඩුවේ පුටුවක වාඩි වුණා. නැත්තම් මෙහි අද ඉන්න ගමන් හවස ඔක්කොම ඉවරලා පුටුවක වාඩිලා කල්පනා කරනවා. මේ ජීවිතේ මෙතෙන්ට එනකන් මේ මොහොත වෙනකන් බුද්ධ ශාසනය කතා කරන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. තව පිටිපස්සක් තියෙනවා. ඒවට අපි ඉස්සරහට යමු. මෙතෙන්ට එනකන් අපි කරපු වැඩ හිතා ගන්න පුළුවන් එකක්. මොකද්ද? මට ඉස්සරහට එන්න තියෙන්නේ මොනවද? ලෝභෙන්, ද්වේෂයෙන්, මොහෙන් කළා නම් වපුරු පුදේට අනුකූලයි ලැබෙන අස්වැන්න. දුක්ඛදායක ප්‍රතිඵල එන්න තියෙනවා. අලෝභ, ද්වේෂ, සමෝහයන් ක්‍රියාත්මක කළා නම් මට සැපක් පහසුවක් විඳින්න අවස්ථාව ඕන තරම්
තියෙනවා කියන එක ආසන්න වශයෙන් හිතා ගන්න පුළුවන් අපිට. ඒත් මේකට කේන්දරය උස්සන් දුවන්න දෙයක් නැහැ නේද? තමන් කරපු ටික තමන් දන්නවා නම් මේ වැඩේ කරන්න බැයිද? මෙන්න මේක බුද්ධ ශාසනයේ පෙන්වන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ප්‍රත්‍ය 24ක පළවෙනි ප්‍රත්‍ය. මේකට කියනවා හේතු ප්‍රත්‍ය කියලා. ලෝභ දේශ මොහ, අලෝභ දේශ අමෝහ. එතකොට අපි මේ ලෝක සත්‍යය සැපක් හෝ දුකක් නිර්මාණය කරගන්නේ කොහොමද? තමන්ගේම ක්‍රියාවලියක් ඔස්සේ. ඒක සැප විඳිනවාද දුක් විඳිනවාද කියන එක සම්පූර්ණයෙන්ම තියෙන කාගේ අතේද? තමන්ගේ අතේ. අපි තාම සැප ගැන කතා කරන්නේ ආස්වාදය ගැන නෙමෙයි. හොඳයි. රයිට්. එතකොට දැන් මේකත් එක ගත්තාම අපිට හොඳට තේරෙනවා. අන්න දැන් අපිට තේරෙනවා මේ කතාව තෝරගත්තොත් යම් කිසි කෙනෙක් තමන් කරන කියන දේවල් වලින් තමන්ට ඉස්සරහට මෙහෙම එකක් එනවයි කියලා අර තියෙන ગેප් එක ඉතුරු වෙනවද? අහපු බණ ටිකේයි තමන්ගේ ක්‍රියාවලිය අතර පරතරයක් ඉතුරු වෙනවද? නෑ. අන්නේ පරතරය අඩු වෙනවා. අන්න එතකොට යාට ජීවත් වෙන්න පුළුවන් වෙනවා ධර්මයයි කවුද? ඔබයි නෙමෙයි මමයි කියලා. හරි? ධර්මයයි මමයි. හොඳේ. අන්න එතෙන්ට එන්න පුළුවන් වෙනවා. එතෙන්ට ආවොතින් ඔන්න වැදගත් දෙයක් වෙනවා තව එකක්. මෙන්න මේ කතාව හරියට තොරගෙන ඔතෙන්ට යම් කිසි කෙනෙක් ආවොතින් එයාට ඍජු ප්‍රතිපත්තියක් හට ගන්නවා. ඒක එයා ඍජු ප්‍රතිපන්න වෙනවා කියලා කිව්වේ. එයාගේ ප්‍රතිපත්තිය ඍජු වෙනවා. එදාට එයා අල්ලපු ගෙදර එක්කෙනා තරහ වුණයි කියලා, ගමෙන් මාව කොන් වුණයි කියලා බණ අහන්න යන එක නවත්තන්නේ නැහැ. මේ ධර්ම මාර්ගය අනුගමනය කරන එක නවත්තන්නේ නැහැ. ඇයි? එයා දන්නවා එයාට අවසානයේ ඉන්නේ කවුද? නෑදෑයා වෙන්නේ කවුද? ස්වාමියා වෙන්නේ කවුද? බිරිඳ වෙන්නේ කවුද? දරුවා වෙන්නේ කවුද? තමන්ගේ කර්මය මිසක් වෙන මොකවත් නෙමෙයි. මොකද අවසාන දවසේදී අර තරහ වෙන අල්ලපු ගෙදර එක්කෙනත් නැහැ, ගමේ කට්ටියත් නැහැ කියලා එයාට තේරෙනවා. අන්න එතකොට අර ඍජුව හිට ගන්න පුළුවන් වෙනවා. ඍජු තීරණ ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය කතාව තේරෙන තාක්කල් කාටවත් ඍජුව තීරණ ගන්න බෑ. දහම්මග වඩන්න ඕනයි කියන කාරණේ යාගේ අදහසට මනසට ගොනු වෙන්නේ නැහැ. ඇයි? එයා සම්පූර්ණ ලෝකයක් මත යැපෙනවා. බාහිර පිරිස් මත යැපෙනවා. හැබැයි මේ ලෝක සම්මතය ඇතුලේ බාහිර පිරිස් ඉන්නේ වැඩි හරියක් කල්යාණ මිත්‍රයෝද? නෑ. අන්න එතනදී යාට කල්යාණ මිත්‍රෙක් හම්බෙලා මේ කතාව තෝරගන්නකම් ඒකයි කිව්වේ බුද්ධ ශාසනයේ සෝවාන් ඵලලාභීකට මේ කතාව නෙමෙයි. ඔය ආස්වාද ආදී වල නිස්සරණ අනිච්ච දුක්ඛ අනාත්ත හේතුඵල ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ තෝරගත්තු කෙනාට පරප්‍රත්‍ය රහිතයි. අන්න එකයි පරප්‍රත්‍ය රහිත වෙන්නේ. මෙන්න මේ කාරණේ මතක තියාගන්න. මොකද මේක හරි වැදගත්. මේක අපි මොන දැනුම මොන දේ කරත් අපිට මොකද අපි ඉන්නේ ගිහිවතක් ඇතුලේ වැඩි පිරිසක් මෙතන ඉන්න අය. ගිහිවතක් ඇතුලේ අපිට කරන්න තියෙන දේවල් බොහොමයි. වැඩ කටයුතු බොහොමයි. භික්ෂුන් වහන්සේලාට වගේ නෙමෙයි. එතනදී අපිට මේ කාරණේ ගොඩාක් වෙලාවට ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසායි ඔක මතක් කරේ. රයිට්. ඊගාවට අපි යමු අපේ ප්‍රධාන කතාවට. අනිච්ච කියන්නේ එතකොට ධර්මතාවයක් බව මම ඔයගලන්ට කලින් විස්තර කළා. අනිච්ච කියන්නේ ධර්මතාවයක්. ඒ ධර්මතාවය අපිට ඒ ධර්මතර පිටින් යමක් කළයි කියලා ලෝකේක දරා හිටින්නේ නැහැ. මෙන්න මෙතන හරි වැදගත්. ඉතින් මෙතනින් පස්සේ අපි ගමු තව එකක්. මම ප්‍රධාන කාරණා කීපයක් මතක් කරන්නම්. ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මේක අපේ භාවනාවට වැදගත් වෙන්නේ කොහොමද කියලා. මට කියන්න දස අකුසල් කියලා කියන්නේ හේතුද ඵලද? දස අකුසලයක් යම් කිසි තැනක විද්‍යාමාන වෙනවා නම් කලබල වෙන්න එපා. මේක එකපාරට තෝරගන්න බැරි එකක් නෙමෙයි. දස අකුසලයක් කරවතින් ඒකට ඵලයක් ගොඩනගෙනවා තමයි. නමුත් මම අහන්නේ මෙහෙම එකක්. අපි මෙහෙම හිතමුකෝ. රහතන් වහන්සේ නමක් අතින් දස අකුසල් සිද්ධ වෙනවද? සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. ඈ? ඒත් ඔළුවනවද නෑනේ? නෑ. සිද්ධ වෙන්නේ නෑ. එතකොට පෘථග්ජනෙක් අතින් දස අකුසල් සිද්ධ වෙනවද නැද්ද? එහෙම උනේ කොහොමද? රහතන් වහන්සේ අතින් දස අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. පෘථග්ජනෙක්ගේ අතින් දස අකුසල් සිද්ධ වෙනවා. මෙහෙම කියන්න විශේෂ හේතුවක් තියෙනවා. මේක මෙන්න මේ කාරණේ අපි තෝරගන්න ඕනේ. විශේෂ අවශ්‍යතාවයක් තියෙන නිසා තමයි මේක විස්තර කරන්නේ. මේක තෝරන්න කලින් මම තව උදාහරණයක් කියන්නම්. මේ කතාව තෝරලා දෙන්න කලින්. දැන් මෙහෙම හිතන්නකෝ අපි මෙතන සාකච්ඡා කරනවා. දැන් මේ සාකච්ඡාව කරනකොට මෙතන හොගාලා මැස්සෝ අහන්න පටන් ගන්නවා. මැස්සෝ අහන්න පටන් ගත්තාම කවුරු හරි මහත් එක්ක ආව හයියෙන් මේ පෑන් එක වේගෙ වැඩි කරලා දානවා. දැන් මොකෝ වෙන්නේ? එක මැස්සෙක්වත් එන්නේ නැහැ. මැස්සන්ට එන්න බෑ. හැබැයි හදිස්සියේ කරන්ට් එක යනවා. දැන් මොකෝ වෙන්නේ?
ආපහු මැස්සෝ එනවා. හැබැයි අපිට සාකච්ඡාව නවත්තන්න විදියක් නැහැ. අන්න මොලේ තියෙන කෙනෙක් කවුරු හරි නැගිටලා ඉල්ල බැලුවා. මොකෝ මෙතන මේ මැස්සෝ අහන්නේ. මේ කවුරු හරි කාපු කෑමෙහික තිබිච්ච කුණු කරෝල කෑල්ලක් මෙතන වැහැල්ලා. මේ කරෝල කෑල්ලක් වැහැල්ලා මෙතන. මේ කරෝල කෑල්ල තමයි මේ මැස්සෝ එන්නේ. එයා මොකද කරන්නේ? මේ කරෝල කෑල්ල හරි මාළු කෑල්ල හරි අරගත්තා. මෙතන පිහදලා දැම්මා. ඒක විසිකලා. දැන් මැස්සෝ එනවද? නැහැ. දැන් පෑන්න ඕනේද? නැහැ. බුද්ධ ශාසනයේ ක්‍රමයක් පෙන්නනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. හේතුව නැති කිරීම තුලින් තමයි ඵලයක් නැති කරන්න ඕනේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න අර මැස්සෝ ආවා කියලා කියන්නේ හේතුවද ඵලයද? මැස්සෝ ආවා කියලා කියන්නේ ඵලය. හේතුව මොකද්ද? කරවල කෑල්ල. අපි පෑන් එක දැම්මා කියලා කියන්නේ මොකද්ද? අපි ප්‍රතිකර්මය කරලා තියෙන්නේ හේතුවටද ඵලයටද? ඵලයට ප්‍රතිකර්මයක් කළා. හැබැයි ඒක කොයි වගේද? తాවකාලිකයි. ඊටාම తాවකාලිකයි. එහෙනම් ඵලයට කරන ප්‍රතිකර්ම තියෙනවා නම් ඒවා తాවකාලිකයි. හේතු අහක් කළා නම් පෑන් තිබුණත් එකයි නැතත් එකයි. දැන් ඕනනම් යන්න ආය ආපහු අතෙන්ට. මම කලින් කියපු තැනට. මේ උදාහරණේ තේරුණා නම් තේරෙන්න ඕනේ මේ මං කියන කතාව. රහතන් වහන්සේ නමක් දසකුසල් කරන්නේ නැහැ. පෘථග්ජනෙක් දසකුසල් කරනවා. රහතන් වහන්සේ නමකගේ මානසිකත්වය තුළේ නැත්තේ මොකද්ද? රාග, ද්වේෂ, මෝහ. රාගක් දැන් නිවන අර්ථකථනය කරලා තියෙන්නේ කොහොමද? රාගක්ඛයෝ නිබ්බාණං, ද්වේෂක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. එහෙනම් උන්වහන්සේ ගාව රාග, ද්වේෂ, මෝහ නැහැ. හැබැයි උන්වහන්සේගේ ක්‍රියාවලිය එතකොට මොකද්ද උනේ? දස කුසලෙන් තොරයි. පෘථග්ජනයා දස කුසල් කරනවද නැද්ද? එයාගේ මානසිකත්වය තුළ රාග දේශ මොහ තියනවද නැද්ද? දැන් පොඩ්ඩක් හිතලා බලන්න. දස කුසලයේ කියලා කියන්නේ හේතුද ඵලද? මොකක්ද හිතෙන්නේ? දස කුසලයේ කියලා මතක තියාගන්න හේතුවක් ගොඩනගනවා තමයි. නමුත් දස කුසලයක් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ කොතනක හරි ඵලයක් විද්‍යාමාන වෙන්නේ. මොකද්ද හේතුව? රාග. ඒ කරන එක්කෙනාගේ මානසිකත්වය තුළේ රාගය, ද්වේෂය, මෝහය තියෙන තාක්කල් එයාට දස කුසල වලින් වැළකෙන්න බෑ. වැළකෙන්න පුළුවන් తాවකාලිකයි. හරියට කරන්ට් එක යනකම් පෑන් එක දැම්මා වගේ තමයි. දැන් හොඳට හිතලා බලන්න සුදු ඇඳගෙන ඉතින් මේ වැරද්දක් කියනව නෙමෙයි. කාටවත් ගරහන්න හදනවත් නෙමෙයි. හරි කතාව ප්‍රඥාවෙන් වේදනාව පොඩක් ඉක්මවා ගිහිල්ලා ප්‍රඥාවෙන් මේක තෝරගන්න කියලා මේ කියන්නේ. සුදු ඇඳගෙන අපි සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමවර්ධන නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රාණඝාත, අදත්තා දාන, කාමීත්‍යාචාර, පිසුනාවාච, පරුසාවාච, පලාප ඔය ආකාරයෙන් කියලා දස කුසලෙන් වැළකීලා ඉන්නවා. අපි මොකද්ද කරලා තියෙන්නේ? හේතුවටද බේත් කරලා තියෙන්නේ ඵලයටද? මැස්සන්ට පෑන් දැම්මා වගේ නේද? හැබැයි මාළු කෑල්ල, කරෝල කෑල්ල හොඳට පරිස්සම් කරන් ඉන්නවා. කොහෙද? හිත ඇතුලේ. මෙන්න මේ කාරණේ අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන එකක්. මෙහෙම කියන්නේ හේතුවක් තියෙනවා. හැබැයි අපිම කියනවා සර්පයාගේ කොහෙන්ද අල්ලගන්නේ කියන්නේ? ඔළුවෙන්ම අල්ලගන්නලු. හැබැයි ඔළුවෙන් අල්ලගෙනද කියලා හිතෙන්නේ මේක අහනකොට තමයි. ඔන්න තමයි ගැටලුව තියෙන්නේ. දස කුසලයේ කියලා කියන්නේ ඵලයක් මිසක් හේතුවක් නෙමෙයි. හේතුව හොඳට පරිස්සම් කරගෙන ඵලයට බේත් කර කර ඉන්නවා අපි සුදුත් ඇඳගෙන ඉන්නවා ඉතින්. නේ? සුදු ඇඳත් කළු ඇඳත් කියන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කොහෙද තියෙන්නේ? හිත ඇතුලේ හේතු වයින් කරගන්න පුළුවන් නම් ලෝකේ දස කුසල විද්‍යාමාන වෙන්නේ නැහැ. ඔන්න තමයි කාරණේ. තව දුරටත් සරලව කියනවා නම් ඉතින් උදාහරණ කිව්ව හැකි. තව දුරටත් අපි මෙතනින් නවත්තමු. අපේ තියෙන පැය දෙකක පොඩි වෙලාවක් තියෙන්නේ. එතකොට ඊගාවට බලන්න ඕනේ තව කාරණයක් තියෙනවා. අපිට දැන් සර්පයාගේ ඔළුවෙම අහු වුණාද කියලා ආපහු බලන්න ඕනේ. මොකද මේක තෝරගන්න තාක් කල් අපිට අහක් කරන්න ඕනේ දේ මොකක්ද කියලා තෝය තේරෙන්නේ නැහැ. නැත්තම් මහා වටයක් ගහන්න වෙනවා. වටයක් යන්න වෙනවා අපිට. දැන් මම ආයි අහනවා රාග ද්වේෂ මෝහ කියන්නේ හේතුද ඵලද? එතනත් හිතන්න දැනක් තියෙනවා.
රාගය කියන වචනය ගැන අදහසක් ගන්න බලන්න පොඩ්ඩක්. මොකද්ද රාගය කියලා කියන්නේ? රාග කියලා කියන්නේ ඇයි? අපි ඔය කතාව දන්නවා. මොකද්ද සැරිසැරීම රා කියලා වචනයෙන් පෙන්නන්නේ සැරිසරනවා කියන. ආර්ය අර්ථය තමයි සැරිසරනවා කියන එක. මත්පැන් වලටත් රා කියන්නේ ඇයි? බීපු කට්ටිය දන්නවා විවහම් පොඩ්ඩක් නිකන් සැරිසරනවා. නේද? සැරිසරන්නේ කොහොමද? හොඳට හිතලා බලන්න. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නහයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් ධම්ම. මෙන්න සැරිසැරීම. බුද්ධ ශාසනය පෙන්න සැරිසැරීම ඔන්න ඕක. ඊට පස්සේ ඔය සැරිසැරීම අග්‍ර කිරීමට කියනවා රාග කියලා. ඒතර හිතලා බලන්න මේ සැරිසැරීම අග්‍ර කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ ස්වභාවය මොකක් වෙන්න ඕනේද? රූප පස්සේ, ශබ්ද පස්සේ, ගන්ධ පස්සේ, රස පස්සේ වේගින් දුවන කෙනෙක්. ඔයගොල්ලෝ භාවනා කරනකොට ඔයගලන්ට විස්තර කරන්න ඇති අපේ ස්වාමීන් වහන්සේ. බුද්ධ ශාසනයේ තියෙන භාවනාවක් තියෙනවා නම් විවේක නිශ්චිතයි, විරාග නිශ්චිතයි, නිරෝධ නිශ්චිතයි, වස්සග්ග පරිණාමී කියලා අංග හතරක් විස්තර කරනවා. ආර්ය භාවනාවක් හැම වෙලාවෙම ওই කාරණා හතරත් එක වට වෙලා තියෙනවා. විවේක නිශ්චිතයි. හැබැයි ඇහෙන් රූප පසු සැරිසරනවා නම් රූපයක් දැක්කම මේක නවත්තන්න බැරි නම් ඒක මත සැරිසරනවා නම් රූපේ දකින්නේ පාරේදී කල්පනා කරන්නේ නෑ පුටුවේ වාඩිලා භාවනා කරනකොට. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කතාව තේරෙනව නේද? රයිට්. අන්න ඒ සැරිසැරීම අග්‍ර කරනවට කියනවා රාග කියලා. හොඳට දැන් හිතලා බලන්න රාගයෙන් රූපයක් පස්සේ සැරිසරන කෙනෙකුට ඒ රූපයේ අභිභව අවශ්‍යතාවය අනුව රූපේ පසුපස යද්දී එයාට මේ ලෝකේ යන්න වෙලා තියෙන්නේ කොයි වගේ පසුබිමක් ඇතුළේද? ධර්මතාවය අනිච්ච කරගත්තු ලෝකයක් ඇතුළේ. අනිච්ච කියලා ධර්මතාවයක් පිළිටලා තියෙන ලෝකයක් ඇතුළේ යා මොකද්ද වෙන්නේ? රූප පසුපස හඹා ගිහිල්ලා රූපයෙන් ආස්වාද විඳින්න බලාපොරොත්තු වෙනවා. මේ ලෝකේ ස්වභාවයත් එක්ක මේ ලෝකේ තියෙන කාම ලෝකයක තියෙන ස්වභාවයත් එක්ක ශාසනය පෙන්නනවා බුදු පියාණන් වහන්සේ දේශනාවේ පෙන්නනවා මේ ලෝකය කියන්නේ කාම මොකද්ද? පොර පිටියක්. එක්කෙනෙක් අතාරින එක අල්ලගන්න කී දෙනෙක් බලා ඉන්නවද? තව 10 ගණන් බලා ඉන්නවා. ඔක තමයි මේ ලෝකේ ස්වභාවය. එතකොට මොකද වෙන්නේ? රූපේ පසුපස හඹා යනකොට යාට අනිවාර්යයෙන්ම මේ රූපය ලබා ගන්න ගියාම ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් දෙවෙනි වේශයක් ගොඩ නැගෙනවද නැද්ද? ද්වේෂය අවශ්‍ය වෙනවද නැද්ද? ඇයි? ඒකට තියෙන බාධක ටික යා අයින් කරගන්න ඕනේ. අනිවාර්යෙන් යාට ද්වේෂය අවශ්‍ය වෙනවා. අන්න රාගයෙන් පස්සේ දෙවෙනුව හට ගන්නවා මොකද්ද? ද්වේෂය. කතාව පැහැදිලිනේ? රයිට්. එතකොට හොඳට බලන්න. එතකොට රාග ද්වේෂ කියන්නේ රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ මගේ ප්‍රශ්නේ උනේ මොකද්ද? හේතුද ඵලද කියන එක. අන්න ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා. ඇත්තටම රාග ද්වේෂ මෝහ කියලා කියන්නේ හේතු නෙමෙයි ඵල. මොකද්ද හේතුව? අවිද්‍යාව. ඔන්න දැන් අපේ මාතෘකාවට අපි එනවා අවිද්‍යාව. අවිද්‍යාව මනසේ තියෙන තාක්කල් රාග ද්වේෂ මෝහ ගොඩ නැගෙනවද නැද්ද? මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අන්න කතන්දරේ. මොකද්ද? ස්පර්ශ ආයතන 6 ආස්වාද ආදීනව නිස්සරණ නොදන්නාකමට කියන බුද්ධ ශාසනයේ අවිද්‍යාව කියලා ဒုතිය ආස්වාද සූත්‍රයේ බොහොම පැහැදිලිවක විස්තර කරනවා. ස්පර්ශ ආයතන 6 ආස්වාද ආදීනව නිස්සරණ දන්නේ නැත්නම් ඒකට කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් මෙන්න මේ අවිද්‍යාව නිසා මේ ආස්වාද පසුපස හඹා යෑම නිසා අපිට අවශ්‍ය වෙනවා රාග දේශ මොහ. රාග දේශ මොහ නිසා අපි අතින් ගොඩනගෙනව මොනවද? નિરાයාසයෙන්ම දස කුසල්. දස කුසල් කියලා කියන්නේ මතක තියාගන්න අනිවාර්යෙන් හැම වෙලාවකම පළවෙනි පෙළ නෙමෙයි දෙවෙනි පෙළ ගොඩනගෙන කාරණයක්මයි. දස කුසල් නවත්තනම් රාග දේශ මොහ නවත්තන්න ඕනේ. රාග දේශ මොහ නවත්තන්න අනිවාර්යෙන්ම අවිද්‍යාවෙන් ඉවත් විය යුතුයි. දැන් නිකන් සර්පයාගේ කොයි හරියම වගේ දහුවෙලා තියෙන්නේ. කොහේ ගියත් අන්තිමට එන්න තියෙන්නේ ආස්වාදයට තමයි. එහෙනම් මෙන්න ආස්වාදය කියන එක උතනින් එහාට බලන්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? එහෙනම් මේ ආස්වාදය. ස්පර්ශ ආයතන 6 ආස්වාද ආදීනව නිස්සරණ නොදැනීම. ඒක නම් ඉතින් සිසන ඉට ගහපු අයයි අපි හැම වෙලාවකම එක දිගට මේ ආස්වාදය ගැන විස්තර කරලා ගොඩාක් උදාහරණ උපමා කරලා පෙන්නලා තියෙනවා. ආස්වාදය කියන්නේ අතරම් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වල තියෙන එකක්ද? එහෙම නැත්නම් නැති එකක්ද?
නැති එකක්. අපි කොහොමද ඒක තෝරගන්නේ? අපි ඒකත් තෝරගන්න තව උදාහරණයක් ගමු. ඔය එක්තරා අවස්ථාවක මේක මම එක්තරා පොතක කියවපු එකක්. එක්තරා රටක ආරණ්‍යයක හිටපු ස්වාමීන් වහන්සේ නමක්. ලොකු හාමුදුරුවෝ. ඒ කැලේ ගිනි ගත්තයි කියලා ඒ රටේ රජය ඒ ස්වාමීන් වහන්සේව ගෙනල්ලා හිරේ දානවලු. සමහරට මේක සෙන් කතාවක් වෙන්නත් පුළුවන්. ගෙනල්ලා හිරේ දැම්මහම හිරේ ඉන්න මේ හාමුදුරුවන්ට කිසි ගැටලුවක් නැහැ. ඔහේ ඉන්නවා. ඉතින් සතියක් දෙකක් ඉන්නකොට අර ඉන්නේ හිරකාරයින්ට අනිත් හිරකාරයින්ට මොකද කැලේ ගිනි ගන්නවා. කැලේ ගිනි ගත්තාම ඒ ලැබු ගින්නක් ඇති වෙන්නේ. ඒ ලැබු ගින්නට හේතුව තමයි කැලේ තියෙන ආරණ්‍ය කියලා තමයි මේ හාමුදුරන්ට දඬුවම් කරන්නේ. එතකොට මේ හිරකාරයින්ට සතියක් දෙකක් යනකොට හරි වෙනසක් වෙනවා මේ හාමුදුරුවන්ගේ. කිසිම දුකක් නැහැ, කම්පාවක් නැහැ. උන්වහන්සේ තමන්ගේ පාඩුවේ හරි සතුටින් වැඩ ටික කරයි යනවා. මේක බලා ඉන්න බැරි හිරකාරයෝ ඇවිල්ලා අහනවා හාමුදුරුවන්ගෙන් අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කොහොමද මේ හිරේට වෙලා මෙච්චර සතුටින් ඉන්නේ? හාමුදුරුවෝ අනිත් පැත්ත ඇල්ලගෙන අයි මහත්තයෝ එහෙම කියන්නේ. මම ආරණ්‍යේ ඉන්නකොට උදේට නැගිට්ටාම මුළු ආරණ්‍යෙටම කොළ වැල්ලා. හැමතැනම අතු ගන්න ඕනේ. ඊට පස්සේ ඒත් කමන්නේ පන්සලේ ඉන්නවා වැඩිහිටි භික්ෂුන් වහන්සේලා. උන්වහන්සේලාට පැම් පහසුවට කන්දෙන් පල්ලෙහාට එන්න බෑ හරි අමාරුයි. මම ඉතින් ඔක්කොටම පැම් පහසුවට වතුර පුරවන්න ඕනේ. ඒකත් කමන්නේ. ඒකත් කළාට පස්සේ මොකද වෙන්නේ? පින්ඩපාත කරන්න කිලෝමීටර් 7-8ක් පයින් යන්න ඕනේ. මහත්තයෝ මෙහෙ ඔය එකක්වත් නැහැනේ. ඔක්කොම ළඟට හම්බ වෙනවනේ. මං ඉතින් හරි සතුටින් ඉන්න. මොකද්ද මෙහෙ අඩුපාඩු කියලා ඇහුවා. දැන් මේ කාරණේ ගත්තාම අපි හොයන්න ඕනේ තැනක් තියෙනවා. දැන් හොඳට බලන්න ඒ හිරේ හිටපු හිරකාරයින්ටයි අර ස්වාමීන් වහන්සේටයි දෙන්නටම ඇස කන නාසය දිව ශරීරය මන කියන හය පොළම තිබුණද නැද්ද? තිබුණා. හැබැයි හිරගේ ඇතුලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ ඊටාම සතුටින් හිටියා. අනික් මිනිස්සු ටික මහා කම්පාවකින් දුකකින් හිටියා. හැබැයි දෙගොල්ලන්ටම තිබුණේ ඇස කන නාසය දිව ශරීරය මන තමයි. මෙන්න මේක ඇති උනේ කොහොමද? ආස්වාදයට උදාහරණ ඔයගොල්ලෝ ඕන තරම් අහලා තියෙනවා. ඒකයි මම මේ වෙන විදිහකට කියන්නේ. කොහොමද ඒක ඇති උනේ? හොඳට හිතලා බලන්න. අන්න එතකොට අහු වෙනවා ස්වාමින් වහන්සේගේ මානසිකත්වය ඇතුළේ තියෙන එක්තරා දෘෂ්ටියක්. අර මිනිස්සුන්ගේ මානසිකත්වය ඇතුළේ තියෙන තවත් දෘෂ්ටියක්. හිරකාරීගේ මානසිකත්වය ඇතුළේ තියෙන දෘෂ්ටිය තමයි ඇසේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනේ නැති ආස්වාදය බාහිර රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ තියෙනවා කියන නිගමනය. ස්වාමීන් වහන්සේගේ තිබිච්ච මානසිකත්වය මොකද්ද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නෑ කියන එක දැනගෙන හිටියා උන්වහන්සේ. හැබැයි එතකොට හිරගිය ඇතුලේ මහා දුකක්, වේදනාවක්, කරදරයක් මේ කය නැති කරන එක. කය ඕන උනේ ඇයි අපිට? ආස්වාද විඳින්න. ආස්වාදයේ හරයක් නැති බව තෝරගත්තා නම් කය නැති කරන එක දඬුවමක්ද? අන්න රහතන් වහන්සේට කිව්වා මොකද්ද? සියලු දඬුවම් බහා තැබුවේ කිව්වද නැද්ද? අනික් අයට දඬුවම් කරන එක තමයි උතන කියන්නේ. නමුත් තව එකක් තියෙනවා. මොකද්ද? කාටවත් දඬුවම් දෙන්නත් බෑ රහතන් වහන්සේට. මේක අපිට එදා ඉඳන් තිබිච්චි ප්‍රශ්නයක්. සරියුත් මහ රහතන් වහන්සේ පින්ඩපාත වඩිනවලු. වඩිනකොට පිටිපස්සෙන් ඇවිල්ලා තල්ලු කරනවලු. උන්වහන්සේ යනවලු. පස්ස බලන්නේ නැහැ. පෙලක් වෙලාවට තල්ලු කළාම පාත්‍රේ බිම වැටෙනවලු. අහුලගෙන වඩිනවලු. පස්ස හැරිලා බලන්නේ නැල්ලු. දැන් ඕක කියවපු දවසේ තමයි මට තිබිච්ච ප්‍රශ්නේ තමයි එහෙම කොහොමද වෙන්නේ? දැන් ඇයි හැරිලවත් බලන්නේ නැත්තේ? හිතලා බලන්න. හැරිලා බලන්නේ මොකටද ඇත්තටම? මේ කයට යම්කිසි වටිනාකමක් දීපු නිසා නේද? කය උනේ ඇයි? ආස්වාද විඳින්න නේද? ආස්වාදයේ ස්වභාවය මොකද්ද? බාහිර කාකවත ආස්වාද කියන්නේ මනෝමූලික සංකල්පයක් මිසක් අපිට විඳලා පුරවන්න පුළුවන් එකක් නෙමෙයි කියලා උන්වහන්සේට තේරිලා තිබුණා. ඒක නිසා හැරිලවත් බැලුවේ නැත්තේ. කතාව පැහැදිලිද? ඉතින් මෙන්න මෙතනදී ලෝක සම්මතයේ තියෙන සියලු දඬුවම් ඉක්මවා යනවා මේ ආස්වාදයේ ස්වභාවය තෝරගත්තු අයට. අන්න ඔතනදී අපිට වැදගත් වෙනවා මේ කියපු භාවනාවට ඔක සම්බන්ධ වෙන්න. මොකද ඔය කාරණාව තෝරගන්න තාක්කල්
අකල් මානසිකත්වයේ භාවනාවක් වැඩෙයිද? භාවනාවට වැඩෙන්න බාධා වෙයිද? බාධා වෙනවා. තව දුරටත් පැහැදිලි කරන්නම්. මේ පැහැදිලි කිරීම කීපයක් කරන්න තමයි මේ පැය දෙක ගත්තේ අපි. තව දුරටත් පැහැදිලි කිරීමක් කරන්නම්. මේක තියෙනවා බාලිස්කෝපම සූත්‍රයේ. මේ උදාහරණය අපිට ගැළපෙන ආකාරයට සකස් කරලා මම කියන්නම්. අහනවා මාළු බාන්න යන බිලී වැද්දට මොනවද අවශ්‍ය කරන්නේ කියලා අහනවා. අපි සරලව ගමු අපේ විදියට. දැන් මාළුවෙක් අල්ල ගන්න අවශ්‍ය වුණොත් නේද ටිකක් ලොකු මාළුවෙක් අහුනොත් එහෙම මේකව ආණ්ඩු මට්ටු කරන්න එපානේ. ඔය පොල්ලක් හරි මොකක් හරි ඕන වෙනවා. දාගන්න මල්ලකුත් ඕන වෙනවා. පිත්තක් ඕන වෙනවා, නූලක් ඕන වෙනවා, කටුවක් ඕන වෙනවා, ඇමක් ඕන වෙනවා. කාරණා 6ක් තියෙනවා. පොල්ල, මල්ල, පිත්ත, නූල, කටුව, ඇම. 6යි. එතන මුලින්ම අපි ප්‍රශ්නයක් අහනවා. මේ පොල්ලයි, මල්ලයි, පිත්තයි, නූලයි, කටුවයි මාළුවට දෙන්නේ දුකද්ද සැපද්ද? ඔව්. ඔයාලට තේරෙනවා. මෙන්න මේක තමයි අපි තෝරගන්න ඕනේ තැන. ගොඩාක් අයගේ උත්තර වෙනවා ගොඩක් වෙලාවට පොල්ල, මල්ල, පිත්ත, නූල, කටුව මාළුවට දෙන්නේ දුක කියලා. හැබැයි ඇම මාළුවා දෙන්නේ දුකද සැපද්ද? සතුටක් සැනසීම. මොකද මේක හොඳට බලන්න යථාර්ථයේ මොකද අපි ඉන්න පැතිවල ඔය ගඟේ ඉන්න අර තිප්පිලි කියලා මාළු జాතියක්. ඒගොල්ලන් අල්ලන්න යන්නේ කොහොමද දන්නවද? වරක මදුළු අරගෙන. ගඟේ වරක නැහැනේ. වරක හරි රහයි වරක මදුලේ ගහලා අර කටුව ඇතුළට දාලා දැම්මහම මාළුවා නිකම්ම අහු වෙනවා. එහෙනම් මේ ඇම කියලා කියන්නේ මාළුවා කැමති. හොඳට තෝරගන්න. මෙන්න මෙතන තමයි භාවනාවේ කොටසට අපි සම්බන්ධ වෙන්නේ. මාළුවාට කැමැතිම ආසම එයා ඊටාම කැමැත්තෙන් වැළඳ ගන්න දෙයක් වෙන්න ඕනේ. මෙන්න ඇම. හරි මේ ටික ඔක්කොම අරගත්තා. යම් කිසි කෙනෙක් වැවක් හරි ගඟක් හරි ඔයක් හරි මොකක් හරි වලට ගියා. ඔය ටික ඇමනුවා දියට දැම්මා. මේක උපමාවක් සංසන්දනය කරන්න තියෙන්නේ. ඇම විතරයි. මෙන්න මෙතන අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා දැන් හොඳේ. ඇම විතරයි දකින්නේ. මාළුවා මේ ඇම භුක්ති විඳිනවා. මෙන්න බලන්න හොඳට. මේ මාළුවා ඇම භුක්ති විඳින එක මාළුවාගේ වැරද්දක්ද? මේක මාළුවාගේ වැරද්දක්ද? නෑ. වැරද්දක් නෙමෙයි. එයා කැමැතිම ආසම දේ එයා භුක්ති විඳිනවා. මොකක්ද ඔකේ තියෙන වැරද්ද? ඔන්න කතාව. ඔතනින් තමයි අපිට මේකට ප්‍රවේශ වෙන්න වෙන්නේ. හැබැයි මාළුවා මෙයාම භුක්ති විඳිනවා. භුක්ති විඳලා පස්සේ මොකද්ද වෙන්නේ? මේක වැරද්දක් නොවුනට මෙතන එක දෙයක් තියෙනවා. මෙතන තියෙනවා නොදන්නාකම කියලා එකක්. මෙතන තියෙනවා නොදන්නාකම කියලා දෙයක්. එන්නේ නොදන්නාකම නිසා මෙයා මේ හැම භුක්ති විඳිනවා. මොකද එයා දන්නේ නැහැ මේක ඇතුලේ කටුවක් තියෙනවා. රැහැනේ බැඳිලා තියෙනවා. පිත්තෙන් ගත්තා, ළඟට ගත්තා, පොල්ලෙන් ගැහුවා, මල්ලට දාගත්තා. ඒක දන්නේ නැහැ. අන්න නොදන්නාකම නිසා යා හැම භුක්ති විඳිනවා. නොදන්නාකමේ වරදට යට හම් වෙන දඬුවම මොකද්ද? මරණය හෝ මරණය හා සමාන දුකක්. දැන් චුට්ටක් හිතලා බලන්න. උදාහරණයක් පැත්තකින් තියලා. ඇයි අපි මැරෙන්නේ? ඇයි අපි මේ මෙරි යන්නේ? නොදන්නාකම හින්දා. මොකක් නොදන්නාකම හින්දාද? ස්පර්ශ ආයතන හයේ ආස්වාද ආදීන නිස්සරණ මේක යමක් බව දන්නේ නැති නිසා. වෙන මොකුත්ම කතාවක් නැහැ. මේක උච්චරයි තියෙන්නේ. හරි? හැම භුක්ති විඳ මාළුවා පොල්ලෙන් ගහලා මල්ලට දාගත්තා මරණයටපත් වුණා. එතන මෙතන මාළුවාගේ වැරද්දක් නැහැ. තියෙන්නේ නොදන්නාකමක්. හැබැයි නොදන්නාකමේ වරදට හම්බෙච්ච දඬුවම තමයි මරණය. මෙන්න ඒක තමයි අවිද්‍යාව කිව්වේ. අන්න උපමාව සංසන්දනය කරනවා ඊට පස්සේ. දැන් උනා තව දුරටත් අහන්න පුළුවන් අපිට. පොල්ලයි මල්ලයි පිත්තයි නූලයි කටුවයි අරන් ගිහලා දියට දානවා. මාළුවා අහු වෙනවද? එහෙනම් පොල්ලයි මල්ලයි පිත්තයි නූලයි කටුවයි මාළුවට දුක දෙනවද? නෑනේ. හැබැයි කලින් කිව්වේ මොකද්ද? මේ පහ දුක දෙනවයි කියලා. මෙන්න මේ මෙතනදී හොඳට තෝරගන්න. දැන් ප්‍රඥාව කියන වචනේ ගැන අපි අහලා තියෙනවනේ නේ. ප්‍රඥාව කියන වචනේට අපි අදහසක් තියෙනවා. සාසනික අර්ථයක් තියෙනවා ප්‍රകൃතිය පිළිබඳ ඇති ඥානය කියලා. ප්‍රകൃතිය කියලා කියන්නේ මොකද්ද? යථාර්ථය, සත්‍ය, යථා ස්වභාවය. ප්‍රകൃතිය පිළිබඳ ඇති ඥානය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මෙන්න මේ පොල්ල මල්ල පිත්ත නූල කටුව දුකයි කියලා හිතන් ඉන්න අය ලෝකෙ දිහා බලන්නේ වේදනා චෛතසිකේ මුල් කරගෙන. සැප දුක් උපේක්ෂා කියන කාරණා මුල් කරගෙන තමයි ඒගොල්ලෝ ලෝකෙ දකින්නේ. ආස්වාදය දකින්නෙත් එහෙමයි ඒගොල්ලෝ. එතකොට ඒගොල්ලන්ට පේන්නේ මේ ටික දුකයි කියලා.
හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ධහම තෝරගත්තු කෙනෙක් ලෝකේ දකින්නේ වේදනා චෛතසික දෙවෙනි කරලා ප්‍රඥාවෙන්. මොකද එයා ප්‍රകൃතිය දන්නවා. අන්න එයාට පේනවා පොල්ල මල්ල පිත්ත නූල කටුව නෙමෙයි එම තමයි උගුල කියලා. මොකද මේක දකින්න බෑ වේදනාව මුල් කරගත්තාම. හැඟලේ මෙයාට පේන්නේ මෙන්න මේ ඇමේ තමයි ගැටලුව තියෙන්නේ. අන්න දැන් උපමාව සංසන්දනය කරගන්න. පෘථග්ජන ලෝක සත්‍යය තමයි මාළුවා. ආස්වාදය තමයි ඇම. ඉතින් ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස්ස කියලා කොටසකුත් තියෙනවා. මේ ටිකට අහු වෙන්නේ නැහැ කවමදාකවත් මේ ඇම භුක්ති විඳේ නැත්තම්. ඇම කියන්නේ මොකද්ද? ආස්වාදය. තව විදිහට කියනවා නම් පංචකාම සම්පත්තියේ මත් වෙලා අපි හදාගන්න මානසිකත්වය, මනෝමූලික සංකල්පය. පැහැදිලිනේ? right. දැන් හොඳට හිතලා බලන්න. පෘථග්ජන ලෝක සත්‍යය යම් කිසි කෙනෙකුට මේ ආස්වාදයේ හේවත් පංචකාම සම්පත්තිය පෘථග්ජනයා මේ කතා කරන්නේ හොඳේ. පංචකාම සම්පත්තිය රිසිසේ විඳින්න හම් වෙනවා නම් එයා ලෝකේ දුකයි කියනවද? නෑ නේද? ඒ කියන්නේ මේ හැම කියන්නේ උගුලක්ද නැද්ද? උගුල හොඳට හම් වෙනවා නම් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? ලෝකේ හරි සුවයිනේ. දැන් උගුලක් හම්බ වුණාම සතුටින් ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකක්ද ඒක? දැන් කොයි වගේ මානසිකත්වයක්ද? රයිට්. තවත් දුරට යමු. මේ උගුල මේ හැම කියන්නේ උගුලක්. මේ උගුල හම්බෙන්නේ නැහැ කියලා අඬනවා නම් කවුරු හරි? පංචකාම සම්පත්තිය රිසිසේ මට විඳින්න නැහැ කියලා අඬන අය නැද්ද? බෙල්ල වල දාගන්න අය නැද්ද? ගඟේ පනින අය නැද්ද? ඒ කියන්නේ උගුලක් හම්බෙන්නේ නැහැ කියලා ගඟේ පනිනවනම් උගුලක් හම්බෙන්නේ නැහැ කියලා ගිනි තියා ගන්නවනම් ඒගොල්ලන්ට මොකද්ද කියන්න තියෙන්නේ? එක වචනයයි බුදු පියාණන් වහන්සේ වචනේ කිව්වා. මොකද්ද? සබ්බේ පුතජ්ජනා උම්මත්තකා. ඇයි 180ක්ම හරවගෙන ඉන්නේ. උගුලක් හම්බෙන්නේ නැහැ කියලා මේ පුපුරනල හැත්තිච්ච බෝම්බයක් තියෙනවා. ඔය බෝම්බෙට දෙන්නේ කියලා රණ්ඩු වෙනවනම් දැන් මොකද්ද කියන්නේ? පිස්සු අරගෙන වෙන මොකක් හරි තියනවද? කතාව තේරුණා නේද? එහෙනම් මෙන්න මේ කතාව තමයි ආස්වාදයේ ස්වභාවය ගැන විස්තර කරන්න අවශ්‍ය නිසා තමයි මේ උපමා මෙච්චරලා මේ උපමා ටික වලට කිව්වේ. ආස්වාදය කියන්නේ උගුලක් බව තෝරගන්න. ඊගාව කාරණේ. දැන් මේක අපේ ප්‍රායෝගිකව අපේ භාවනාවට මේ කොටසට අත්දැකීමක් කරගන්න වෙන්නේ කොහොමද අපිට? මෙන්න මෙතන අපිට වැදගත් වෙන්නේ. මොකද හේතුව දැන් මේ තියෙන පැය දෙක ඇතුලේ ගොඩාක් විස්තර කරන්න වෙලාවක් නැහැ. හොඳට බලන්න. දැන් අපි හැමෝම නිවන් දකින්න කැමතියි. ආස්වාදයෙන් අහක් වෙන්න කැමතිද? ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. තම තමන්ගෙන් අහලා බලන්න. අපි මෙච්චර කල් ත්‍රිපිටකයේ තියෙන දේවල්, සූත්‍ර, බුද්ධ දේශනාව නොඑක ආකාරයෙන් කිව්වා. වචනපත වලින් වැඩුවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ටික නෙමෙයි ප්‍රායෝගිකව අපි වඩන්න තියෙන ප්‍රායෝගික වෙන්න වෙන අර විෂමතාවය හදන එක. මොකද අපි එදිනෙදා ජීවිතේ කරන වැඩපිළිවෙලට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ. ඇත්තටම නිවන් දකින්න කැමතියි අපි හැමෝම නිවන් දකින්න ඕනේ, ධානය වඩා ගන්න ඕනේ, ඔක්කොම කරගන්න ඕනේ. හැබැයි අපි ආස්වාද විඳින්න ආස්වාදයෙන් අහක් වෙන්න කැමති නෑ. හැබැයි නිවන් දකින්න කැමතියි. මේක වෙන්න පුළුවන්ද? දැන් තේරෙන්න ඕනේ භාවනාව කාට හරි වැඩෙන්නේ නැත්තම් වැඩෙන්නේ නැති වෙන්න හේතුව. ඔච්චරයි තියෙන. වෙන මොකුත් හේතු නැහැ හොඳේ. වැඩෙන්නෙම නැති කොටසක් ඉන්නවා. අපිට කියන්න බෑ මොකද මේ හැමෝටම වැඩෙනවයි කියලා. අනාගතේ බෝධිසත්වයන් වහන්සේ නමක් හිටියොත් එහෙම වැඩෙයිද? භාවනාව වැඩෙයි. හැබැයි මගඵල අවබෝධ වෙන්න හේතු ඒකෙන් බලාපොරොත්තු වෙන දේ අපි එයාගේ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක වෙනම එකක්. දැන් හොඳට බලන්න මේ කියන කතාව ගැන. නිවන් දකින්න කැමති ආස්වාදයෙන් අහක් වෙන්න කැමති නැහැ. හැබැයි හොඳට බලන්න මේ පහෙන් අහක් වෙන්න නම් පොල්ලෙන් මල්ලෙන් පිත්තෙන් නූලෙන් කටුවෙන් බේරෙන්න නම් මේකෙන් අයින් විය යුතුද නැද්ද? මේකෙන් අයින් වෙන්නේ කොයි මට්ටමටද? ඒ මට්ටමට මේකෙන් ගැලවෙනවා. ඒ ඇරෙන්න මේක වැඩක් නැහැ කියලා හිතියට හරියන්නේ නැහැ. මේක දුකයි කිව්වට හරියන්නේ නැහැ. මේ ආස්වාදයෙන් අහක් වෙන මට්ටමට අනුව ආස්වාදයෙන් අහක් වෙන්න පුළුවන් මානසිකම ඔබට නිවන් දැකීමට කිට්ටු වෙන්න පුළුවන් වෙනවා. මෙන්න මේකයි යථාර්ථය.
මේ යථාර්ථයයි අපි තෝරගන්න ඕනදී. මේක තෝරගන්න තාක්කල් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හේතුව විසම වෙනවා. ඊට පස්සේ මේ සමතුලිත කරන්න හදනවා. එදිනෙදා ජීවිතයේදී ආස්වාද පසුපස හඹා යනවා. මෙහෙට ඇවිල්ලා රයිට්. දැන් ඊගාට හිතෙන්න පුළුවන් හරි අපිට නම් එහෙමයි භික්ෂුන් වහන්සේලාට. එහෙම නෑනේ. ඒගොල්ලෝ ආස්වාද පස්සේ යන්නේ නෑනේ. එහෙනම් මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ වතේ නෙමෙයි. මානසිකත්වය. අඩු වැඩිතාවය අනුව තමයි. ඒ කියන්නේ ප්‍රබලතාවය අනුව තමයි භාවනාවකට තියෙන සහයෝගය අඩු වැඩි වෙන්නේ. භාවනාවක් වැඩෙන්න තියෙන සහයෝගය අඩු වැඩි වෙන්නේ. මොකද ආස්වාදය ගැන හිතා ඉන්නවා. භාවනාවේදී ආස්වාද අසාරයි කියලා මෙනෙහි කරනවා. එහෙනම් ඒකයි කියන්නේ බුද්ධ ශාසනය ඔය වෙනුවෙන් තමයි සාකච්ඡාවක දවස් මම හිතන්නේ 6ක් විතර පැය 8 සාකච්ඡා 6ක් විතර වෙන් වෙන්නේ ඔයගලන්ට ඔන්න ඔය කොටසට. එතනදී තෝරගන්න ආස්වාද විඳින්නේ මොනවයින්ද කියන එක තමන් ආස්වාද විඳින විදිය දන්නේ කවුද? තමන්මයි. තමන්ගේ ලෝකය දැන් මෙතන ඉන්න මේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මෙතන ඉන්න හැමෝටම තියෙන එකම ලෝකයක්ද? එහෙම නැත්නම් ලෝක ගොඩාක්ද? තමන්ගේ ඇලිච්ච ටික දන්නේ කවුද? තමන්මයි. තමන් ආස්වාද විඳින ටික. මොකද ඒකට කර්මස්ථාන දීලවත් උදාහරණ කියලාවත් අපිට තෝරන්න බෑ. තමන් අතාරගත යුතු. මොකද අපි මේ සාකච්ඡා කරද්දී සාකච්ඡාවෙන් පස්සේ ප්‍රශ්න වලට උත්තර දෙද්දී ආපු ලොකම ගැටලුව තමයි ගොඩක් අය කියපු කාරණා තිබුණා. ඔක්කොම ඇතෑරියාගේ ගෙදර ළමයි මතක් වෙනවා. ඒ වගේ ඒවා තියෙන්නේ. අන්න එතනම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තව උදාහරණයක් කියන්නම්. මේ පංචස්කන්ධයයි උපාදානස්කන්ධයයි වෙන වෙන විදිය. අපිට වර්ගණි 1000ක විතර බිත්තියක් තියෙනවා. මේ වර්ගණි 1000ක බිත්තියේ අලුතෙන්ම තීන්ත ගාලා මේ තීන්ත ගාපු බිත්තියේ හදිස්සියේ මැස්සෙක් ඇවිල්ලා වහනවා. මැස්ස ඇලෙනවා. හැබැයි මැස්සට දැන් මිදෙන්න අවශ්‍යයි. මැස්සට මිදෙන්න තියෙන බාධාව වර්ගඩි 1000මද එහෙම නැත්නම් ඇලිච්ච ටිකද? හැබැයි වර්ගඩි 1000ම ඇලෙන්නේ නැද්ද? ඇලෙනවා. නමුත් යාට බාධාවත්ද? නැහැ. අන්න ඒකයි කියන්නේ ලෝකේ තියෙනවා ලෝකේ ස්වභාවයක් තියෙනවා. නමුත් අපි මොන ස්වභාවයක් තිබුණත් අපිට ප්‍රශ්න වෙලා තියෙන අපිට ගැටලු වෙලා තියෙන අපිට මිදෙන්න බැරි වෙලා තියෙන්නේ අපි ඇලිච්ච ටික. අපිට බාධාව තියෙන ඒ ටික විතරයි. ඔන්නෝගෙන් තෝරගන්න පංචස්කන්ධය තියෙනවා. සමස්තේ පංචස්කන්ධය කියලා එකක් තියෙනවා. හැබැයි උපාදාන කරගත්තු ටිකක් අපේ මනසේ තියෙනවා. ඒ ටිකෙන් අපි ලෝකයක් ගොඩනගාගෙන ජීවත් වෙනවා. මෙන්න මේ උපාදානස්කන්ධයවත් මේ උපාදානය කියලා කියන්නේ බුද්ධ ශාසන වල සාකච්ඡා විතර විස්තර කළා මතක විඥාන කියලා විස්තර කරනවා. ඊට පස්සේ තව විදිහට විස්තර කරනවා. කන්ද සූත්‍රය විස්තර කරනවා. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. මහණෙනි පංච උපාදානස්කන්ධය යනු මොකද්ද කිව්වේ? දුක්ඛ ආර්ය සත්‍යයි කියලා කිව්ව නේද? මතකද ඔක? සාකච්ඡාවේදී කිව්වා ඔක. විස්තර කළා. බොහොම වැඩි වෙලාවක් කරන් විස්තර කරලා ඇති. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ බුද්ධ ශාසනය කියන දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද? පංච උපාදානස්කන්ධය හේවත් ආස්වාදය. පොල්ල මල්ල පිත්ත නූල නෙමෙයි බුද්ධ ශාසනය කියන්නේ දුක. මොකද්ද? එම. මෙන්න මේක තෝරගන්න ඕනේ අපි. එතකොට චතුරාර්ය සත්‍ය තුළ මොකද්ද විස්තර කරලා තියෙන්නේ? තව විදිහකට මම මෙච්චර විස්තර වෙච්ච නොවිච්ච විදිහකට මේ කියන්නේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ එතකොට දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේක අපිට හරියටම ගලප ගන්න පුළුවන්. දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ ආස්වාදය. පැහැදිලිනේ? පංච උපාදානස්කන්ධය පවතින මොනව මතද? පටිච්ච මත. පටිච්චුනේ මොනවත් එක්කද? ආස්වාදයට එක්ක. ඒවා විස්තර කරලා තියෙන්නේ ඔක්කොම. එතන හොඳට බලන්න දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ ආස්වාදය. එහෙනම් මේ කියලා තියෙන මොකද්ද? ආපහු මැක්කට තමයි යන්නේ. මොකද්ද? ආස්වාදය, ආස්වාදයට හේතුව, ආස්වාදය නැති කිරීම, ආස්වාද නැති කිරීමේ මාර්ගය. ඒක පැත්තකින්. අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා කිව්වා. දැන් එතෙන්ට දාලා බලන්න ඕන නම් දුක්ඛ කියන තැනට ආස්වාදී කියන එක මොකද්ද තේරෙන්නේ? අනිච්චයි. කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ. මොකද්ද? ආස්වාදය. අසාරයි. මොකද්ද? ආස්වාදය. දැන් මොකද වෙලා තියෙන්නේ? ත්‍රිලක්ෂණය ඇතුලේ. එකම දෙයයි කියලා තියෙන්නේ. ත්‍රිලක්ෂණය ගත්තත් කිව්වේ. හැබැයි ඉතින් වචන යොදනකොට
වචන යොදනකොට වචනවල නෙමෙයි තේරුම තියෙන්නේ. මේක අබේ හමුදුරු ඕන තරම් විස්තර කරලා දෙනවා ඔයගොල්ලන්ට. වචනවල නෙමෙයි තේරුම තියෙන්නේ. තේරුම තියෙන වචනේ යොදන තැන. ඕනක තමයි අපේ කට්ටියට වෙලා තියෙන ප්‍රශ්නේ. රණ්ඩු වෙලා හරියන්නේ නැහැ. හොඳට බලන්න. දැන් මෙහෙම හිතන්නකෝ. බටලියේ පුරුක් තියෙනවා. බටලියේ කජු තියෙනවා. දැන් ඔක භාෂා විසරදයකට තෝරගන්න වෙන්නේ කොහොමද? ප්‍රඥාව නැති එක්කෙනෙකුට. ඔන්න ඔකට ප්‍රඥාව කියන්නේ. මොකද්ද? බටලියේ පුරුක් තියනවා කිව්වහම එයා දන්නවා මේ කියන්නේ බට ගහක් ගැන. බටලියේ කජු තියනවා කිව්වහම මේ කියන්නේ බටලිය කියලා ගමක් තියනවා කොහේ හරි. එහෙ කජු තියෙනවා. හැබැයි දෙකටම දැම්මේ මොකද්ද? බටලිය. කතාව තේරුණාද? අපි පිහිටලා ඉන්න තැන අන්න අපිට දැන් වැදගත් වෙන්නේ ඔන්න ඕක. අපි වචනවල තේරුම් ගන්න යොදන තැන බලන්න හොඳට. යොදන තැන බලන්න නැතුව වචනක තේරුම ගන්න බෑ කවදාවත්. එකම අපිට තියෙන මේ පොඩි සීමිත අකුරු ටිකකුයි ඔය ටිකක් විතරයි තියෙන්නේ. ඔය ටිකෙන් තමයි මේ ඔක්කොම ටික කියලා තියෙන්නේ. ඉතින් අකුරු වලට පැටලෙන්න නෙමෙයි අදහස එකෙන් පෙන්වන්න හදපු අදහස මොකක්ද කියන එක තෝරගන්නවා. අන්න එකට කියනවා ප්‍රඥාව කියලා. ඉතින් ඕක තෝරගන්න හම්බෙන්නේ නැහැ. මොකද දෙකම බටලී හින්දා. ඒකයි වෙලා තියෙන්නේ. ඒකයි ඔය අකුරු වලට රණ්ඩු වෙවි ඉන්නේ මේ දවස්වල. ඒක ගැන අපිට අදාළ නැහැ. අපි මේ අපේ දහම් දැනුම සහ අපේ මග වඩා ගැනීම වෙනුවෙන් අපි මේ ටික තෝරගන්න ඕනේ. එතන හොඳට බලන්න ත්‍රිලක්ෂණය ඇතුලේ අපිට ඔය විදිහට හිතන්න පුළුවන්කමක් තියනවද නැද්ද? මොකද හේතුව අපිට මුළු ත්‍රිපිටකය පුරාවටම දේශනා කරපු හැම එකම දේශනා කරලා තියෙන්නේ ආස්වාදය ගැන විතරයි. ආස්වාදයම තමයි ගැටලුව. ආස්වාදයේ අවුලක් කියන හැටි තමයි හැමතැනම පෙන්නලා තියෙන්නේ. වික්ෂුන් වහන්සේ නමක් මේ ශ්‍රමණ සූත්‍රයේ පෙන්නනවා ශ්‍රමණේක් වීම සඳහා. ඊගාවට සෝතාපන්න වීම සඳහා. ඊගාවට අවිද්‍යාවෙන් මිදීමට. ඊගාවට සමත විදර්ශනා වැඩිවීමට. බ්‍රහ්මචර්යාව පූර්ණේ කිරීමට. බුදු පියා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් කරපු පරීක්ෂණය මේ ඔක්කොම මොකද්ද? ආස්වාද ආදීනව නිස්සරණ. ඉතින් ඔය ටික ආවනම් සමත විදර්ශනා ඔක්කොටම අවශ්‍ය වෙන්නේ ආස්වාද ආදීන නිස්සරණ. අපි කතා කරන්න ඕනේ, හොයන්න ඕනේ, දැනගන්න ඕනේ, වඩන්න ඕනේ. වඩන්න නෙමෙයි දැනගන්න ඕනේ මොකක් ගැනද? අවබෝධ කරගන්න ඕනේ මොකක් ගැනද? ආස්වාදය ගැන. උදාහරණ උපමා නොඑක ආකාරයෙන් කියලා කොයි පැත්තෙන් කියලා හරි තේරෙන විදිහට ගන්න ඕනේ. ආස්වාදය ගැන තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රායෝගික ජීවිතයේ ආස්වාදයෙන් ඉවත් වීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. ආස්වාදයෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ ක්‍රියාවලියෙන් ඉවත් වෙනවා කියන එක විතරක් නෙමෙයි මනස ඇතුලේ මේ ආස්වාද විඳීමට තියෙන බලාපොරොත්තුව අහ කරන එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් වුණා. අපේ ලෝක සම්මතය අපි මේ ගමනක් ආවා සංසාර ගමනක් ආවා. ආපු ගමනම අපි ආවේ මොකක් පසුපසද? ආස්වාදයේ පසුපස. හඹාගෙන ආපු ගමනක් තමයි අපිට තියෙන්නේ. හැබැයි එතනදී ගැටලුවක් වෙනවා. දැන් අද මෙතෙන්ට වෙලා කර්මස්ථාන වඩනවා අපි. දැන් මේ කය හදාගත්තේ මොකටද? දැන් මේ කය කියන්නේ හේතුවක්ද ඵලයක්ද? ඵලයක්. මොකද්ද මේකේ හේතුව? පෙර ආත්භවයේ ගත්තු යම්කිසි නිගමනයක ඵලය නේද අපි මේ භුක්ති විඳින්නේ. ඒතකොට මේ කය කියන්නේ ඵලයක්. ඒතකොට මේ જાතිය ඇහැක් හදාගත්තේ මොකටද මම? මේ જાතිය ආස්වාද විඳින්න. මේ જાතිය කනක් හදාගත්තේ ඒ જાතිය ආස්වාද විඳින්න. එතකොට හොඳට බලන්න මෙන්න මේ ආස්වාද විඳීමෙනුම මේ හදාගත්තු කය අරගෙන මෙතෙන්ට ඇවිල්ලා ඉන්න අපිට අතරමැදදී අහන්න හම්බ වෙනවා මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අන්න දැන් අහු වුණා. හැබැයි දැන් අපිට මිදෙන්න වෙලා තියෙනවා. දැන් මිදෙන්න වෙන්නේ කොහෙන්ද? ආපු වැඩේ වෙන එකක්. දැන් තමයි කතාව දන්නේ. හැබැයි මේ කය ඇතුලේ ඉඳලම මෙතන ඉඳලම අපිට මේකෙන් මිදෙන්න වෙනවද නැද්ද? මිදෙන්න වෙනවා. එතකොට හොඳට බලන්න මේ ආස්වාද විඳීම වෙනුවෙන් ඒ ක්‍රියාකාරී වෙච්ච මානසිකත්වය මේ જાතිය කයක් හදාගෙන ආස්වාද විඳින්න උත්සාහ කරමින් හිටියා. දැන් දැනගත්ත ආස්වාදයේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි බව. මේ ස්පර්ශ ආයතන 6 අපි කොයි ස්වරූපයකින් හැදුවත් ඒකේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව. ඔන්නකොට අනිච්ච කියලා කිව්වා. ස්පර්ශ ආයතන 6 කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව තෝරගත්තා. දැන් අපිට මේකෙන් මිදෙන්න අවශ්‍යයි. දැන් මිදෙන්න අහගන්න ඕන ටික අහගත්තා. හැබැයි හිත තාම එක පස්සේ දුවන්න දඟලනවා. මෙන්න මෙතන ගැටලුවක් තියෙනවා. මේක පෙන්නනවා එක්තරා අවස්ථාවක උපමාවක් හැටියට පෙන්නනවා. ආස්වාදයෙන් ගලවන. දැන් මේ භාවනාවට අපි මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ආස්වාදයක් පසුපස හඹාපු මේ මානසිකත්වය උපක්‍රමශීලීව
යම් කිසි විදියකට උපක්‍රමශීලීව මෙල්ල කරගන්න දීපු ක්‍රමයක් තමයි හරි සාර්ථක ක්‍රමයක් තමයි ක්‍රමයක් නෙමෙයි ක්‍රමය තමයි භාවනා කරලා කරන්න කියපු ක්‍රමය. ඇයි එහෙම කියන්නේ? මේකට උපමාවක් පෙන්නනවා. ඉස්සර නැවක යන නැවියා කුරුල්ලෝ ටිකක් අරන් යනවලු. පරවියෝ ටිකක්. අරන් ගිහිල්ලා නැව යාත්‍රා කරලා හදිස්සියේ කුණාට උකට වුණොත් අතරමං වුණොත් මහා මුහුද මැද්දේ. අර කුරුල්ලෝ ටික නිදහස් කරනවා. කූඩුවෙන්. නිදහස් කළාට පස්සේ කුරුල්ලෝ ටික ගිහලා කුඹ ගහේ වහනවා. හැබැයි වහලා ඉන්න දෙන්නේ නැහැ. එලවනවා. එලෙවට පස්සේ මේ කුරුල්ලෝ ටික ඉහළ අහසට නගිනවා. ගොඩ වෙනවා. පියාඹනවා. අහසේ ඉන්න කුරුල්ලෝ ටික වටපිටාව බලනවා හොඳට. ඒගොල්ලන්ට වහන්න තැනක් තියනවාද කියලා. ගොඩබිමක් පේනවා නම් ගොඩබිම පේන පැත්තට පියාඹනවා. නැත්තම් නැවත වෙilla කුඹ ගහේ වහනවා. හොඳට බලන්න. දැන් කුරුල්ලෝ ටික ඇවිල්ලා නැවත කුඹ ගහේ වැහුවොත් නැවියා දන්නවා ආල පහල පේන තෙක් මානක ගොඩබිමක් නැති බව. තව දවස් දෙක තුනක් යාත්‍රා කරනවා. නැවත එලවනවා. ඊට පස්සේ කුරුල්ලෝ ටික කොහෙටද යන්නේ කියලා බලලා යන පැත්ත අර දුරද බලන එකකින් බලලා ඒ පැත්තට නැව පදවනවා. මෙන්න මෙතනදී උපමාවේ පෙන්නනවා හිතට උපමාවක් පෙන්නනවා. ඔය ආස්වාද හොයාගෙන ගියේ හිතට උපමාව හැටියට පෙන්නනවා කුරුල්ලව. පංචකාම ආස්වාදයෙන් ගලවන හිතට පිහිටන්න තැනක් තියෙන්න ඕනේද නැද්ද? තියෙන්න ඕනේ. අර කුරුල්ලෝ ටිකට ඉහළ අහසේ ගිහිල්ලා කොච්චර සැරිසරක් ගොඩබිමක් පේන්නේ නැත්නම් ඒගොල්ලෝ නැවත ඇවිල්ලා කුඹ ගහේ වහනවද නැද්ද? මොකද ඒගොල්ලන්ට පිහිටන්න තැනක් තිබිය යුතු නිසා. අන්න පංචකාම ආස්වාදයේ මතම යැපිලා පංචකාම ආස්වාදයේ පසුපසම හඹාගෙන ආපු මනසට පංචකාමයේ ආස්වාදයක් නැති බව මේ යථා දහමක් තුලින් අහගන්න හම්බුණු දවසේ අහගත්තට පස්සේ ඒකෙන් ගලවන්න අපි උත්සාහ කරනවා. හැබැයි දැන් ගැටලුවක් තියෙනවා. කොහෙද මෙයා වහන්නේ? පිහිටන්නේ කොහෙද? එයාට පිහිටන්න තරම් නැත්නම් ආපහු මොකද කරන්න වෙන්නේ? කුඹ ගහේම වහන්න වෙනවා. එහෙනම් බණ ටික අහලා නිකන් හිටියට වැඩක් වෙනවද? නෑ. ආපහු කුඹ ගහේ වහන්න තමයි වෙන්නේ. අන්න ඒකට තමයි බුද්ධ ශාසනයේ භාවනාව පෙන්වන්නේ. භාවනාවේ ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ, තෘතිය ධානයේ, චතුර්ථ ධානයට යනකම් මානසිකත්වයේ වඩනකොට උපක්‍රමශීලීව අර කාමයේ තුලින් මනෝමූලිකව හදාගත්තු ආස්වාදයට එහා ගිය යම් කිසි යථාර්ථයේ මත පිහිටපු සුවයක් දැන් ධාන මොකද්ද? ධාන සුවය කියලා කියනව නේද අපි? අන්න ධාන සුවයට මානසිකත්වයේ පත් වෙනකොට යාට පිහිටන්න තැනක් හට ගන්නවා. ඒකයි කිව්වේ ප්‍රථම ධානයේ වඩා ගන්න, ද්විතිය ධානයේ වඩා ගන්න. අන්න එහෙම වුණොතින් විතරයි අපිට ආස්වාදය කියන මේ මුලාවෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. මොකද හේතුව මනසට පිහිටන්න තැනක් ඕනේ. මනස කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා හිටියේ පංචකාම ආස්වාදයේ පිහිටන්න. මෙන්න ප්‍රගුණ කරලා ආයාසයෙන් අපිට වෙලා තියෙන අවුල තමයි අර අයිස් බෝලේ පෙරලපු එක්කනට වෙච්ච අවුල අපිට වෙලා තියෙන්නේ. ඒකත් උපමාවක්. අර කන්දක් දිගේ පල්ලමක් තියෙන පල්ලමක අයිස් බෝලයක් පෙරලගෙන යනවලු මිනිස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ටිකක් කරනකොට අර හිම බැඳිලා අයිස් බෝලේ ලොකු වෙනවා. තව ටිකක් පෙරලනවා. තව ටිකක් ලොකු වෙනවා. තව ටිකක් පෙරලුවා. තව ටිකක් ලොකු වුණා. ටිකක් කරනකොට මේ අයිස් බෝලේ මිනිස්සයා විතර ලොකු වුණා. තව ටිකක් පෙරලුවා. දැන් මොකෝ වෙන්නේ? මිනිස්සයාට වැඩිය ලොකු වුණා. පල්ලම ඉවර නෑ. අයිස් බෝලේ කැරකෙන්න පටන් ගත්තා. මිනිස්සයාට පාලනය කරන්න බෑ. දැන් අයිස් බෝලේ කැරකෙනවා. අයිස් බෝලට ඕන විදිහට මිනිස්සයා කැරකෙනවා. හැබැයි මේක හැදුවේ කවුද? මිනිස්සයාමයි. මේක හැදුවේ මිනිස්සයාමයි. හැබැයි දැන් මනුස්සර පාලනය කරන්න පුළුවන්ද? බෑ. ඔන්න ඔය වැඩේ තමයි පෘථග්ජන ස්වභාවයක හිටපු අපිට ආස්වාදයේ පිළිබඳ මුලින්ම අහන්න හම්බුනහම වෙන දේ. ආස්වාදයේ හරයක් නැති බව අපිට තේරෙනවා. අහගත්තා. නමුත් ඇහැ, කන, නාය, දිව, කය පාලනය කරගන්න පුළුවන්ද? බෑ. ඇයි ඒ? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආස්වාද තියනවා කියන සාරයි කියන දෘෂ්ටියක ඉඳලා අපි ඒවා පසුපස කාලයක් තිස්සේ හඹාගෙන ගියා. දැන් ඒක ටිකක් අපිට වැඩිය ලොකු වෙලා අපිව අරන් යන්න දඟලනවා. පාලනය කරගන්න මුලින්ම අමාරුයි. අහපු දහම හරියට තෝරගත්තා නම් ඊට පස්සේ කරන්න වෙනවා යාට මොකද්ද? අමාරුවෙන්. බුදු පියාණන් වහන්සේ දේශනා කරා මේක මුලින්ම දුක්ඛා පටිපදා. ඊට පස්සේ පසුව තමයි මේක සුඛා පටිපදා වෙන්නේ. අමාරුවෙන් හරි ආයාසයෙන් හරි මේ බොරුවෙන් මුලාවෙන් මිදිලා ආස්වාදය හරයන් නැති බව තෝරගෙන
ප්‍රථම ධානයවත් වඩා ගත්තා නම් අන්න එළියට ගිහිල්ලා විසම නොවි ඉන්න පුළුවන් වෙනවා. ඒකට තියෙන බාධාව තමයි බණ ටික පිළිබඳව තියෙන ඔන්න ඔය ආකාරයෙන් හරි කොහොම හරි මේ ආස්වාදය කියලා කියන්නේ මේ ඔක්කොටම මුලාව කියන එක තෝරගත්තේ නැතිකම. මොකද හේතුව මේ අහපු ප්‍රශ්න වලට දීපු උත්තර ටිකක් මේ තියෙන්නේ ඇත්තටම ප්‍රශ්න අහපු අයගේ තිබිච්ච ප්‍රශ්න තිබුණෙත් කොච්චර හිතුවත් කොච්චර කළත් අපිට මොකද ප්‍රශ්නේ අහගෙන ගියාම භාවනාව වැඩෙන්නේ නැති බව කියනවා. ඊට පස්සේ අහගෙන යනවා ඉස්සරහට. අහගෙන යනකොට තේරෙනවා ආස්වාදය ගැනත් කියනවා. ඊට පස්සේ ආස්වාදයේ හරයක් නැති බවක් කියනවා. ඊට පස්සේ ප්‍රායෝගික ජීවිතය ගැන අහුවාම අන්න එතකොට තමයි ආ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්නේ. එයාට අහු වෙනවා මම ආස්වාද පසුපස යන්න තාම දැඩි කැමැත්තක් තියෙන බව. ඉතින් ආස්වාද විඳින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. මේකට තියෙන දැඩි කැමැත්ත නවත්ත ගන්නවා. ඊගාවට මෙතනදී තව ගැටලුවක් අපිට මම හොඳ ඉස්මතු වෙච්ච ගැටලුවක් තිබුණා. දැන් හොඳට තෝරගන්න මේ අයිස් බෝලේ උදාහරණය. ඒක කියන්න කලින් අයිස් බෝලේ ස්වභාවය තමයි එහෙනම් අපිට මේක පාලනය කරගන්න බැරි මට්ටමට හැබැයි මේ හොඳට බලන්න මේ අයිස් බෝලේ හැදුවේ කවුද කියලා. මිනිස්සයමයි හැදුවේ. මේක අපේ දහමට ගලපලා ගත්තාම මේ ලෝකේ සාරයි කියන දෘෂ්ටියක පංච උපාදානස්කන්ධ. එහෙවත් ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් ලැබෙන ආස්වාදය සාරයි කියන දෘෂ්ටියකම ප්‍රගුණ කළා අපි. ඒ දෘෂ්ටියම ප්‍රගුණ කළා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒක අසාරයි කිව්වට ඒක පිළිගන්න කැමති නෑ. ආයාසයෙන් මේක නවත්ත ගන්න වෙනවා මුලින්ම. හැබැයි ආයාසයෙන් නවත්ත ගන්නේ අහේතුකව නෙමෙයි හේතු සහිතව. ඇයි? ආස්වාද ආදීන නිස්සරණ පිළිබඳ බුද්ධ දේශනාවේ ඇති වැටහීම අනුව යාට ප්‍රඥාව පහළ වෙලා තියෙනවා. අනේ ප්‍රඥාව මුල් කරගෙන තමයි යා වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තව එකක් පෙන්නවා ආපු ගැටලු වල තව එකක් තමයි රාගයයි ද්වේෂයයි නම් දේශයෙන් නම් මං ආස්වාද විඳින්න යන්නේ නැහැ. ඔය දෙකෙන් මං ආස්වාද විඳින රාගෙන් ආස්වාද විඳින එක මං නවත්තලා තියෙන්නේ. මට දේශය ගොඩනගෙන්නෙත් නැහැ. ඒ වුණාට භාවනාව වැඩෙන්නෙත් නැහැ. ඔහොම කියනවා. එතනදී අපි කායි කතා කරගෙන හොයාගෙන ගියාම අපිට ආපු ගැටලුවක් තිබුණා. තේරුණා ඒක. ඒක තමයි මේ හැමෝටම පොදුවේ මේක බෙදා ගන්න ඕන නිසා මේ ටික කියන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය රාග, ද්වේෂ, මෝහ කියන එක. රාග, ද්වේෂ, මෝහ කියන තුන පටිච්ච සමුප්පාදයට අනුව බෙදලා පෙන්නපු ක්‍රමයක් තිබුණා. ඔයාලට ඒක මතක ඇති සාකච්ඡාවේදී විස්තර වුණා. රාගයට පෙන්නවා ලෝභ පටිච්චසමුප්පාදය. ද්වේෂයට පෙන්නවා පටිඝ පටිච්චසමුප්පාදය. තව ඉතුරුලා තියෙන්නේ මොකද්ද? මෝහය. මෝහය දෙකට බෙදලා පෙන්නවා උද්ධච්ච විචිකිච්ඡා කියලා. අන්න මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන කතා කරන යනකොට අහුවෙච්ච එක තමයි ආස්වාද විඳින්නේ නැහැ නෙමෙයි. ඒගොල්ලෝ ආස්වාද විඳිනවා. මොනවෙන්ද? උද්ධච්චයෙන් සහ විචිකිච්ඡාවෙන්. විචිකිච්ඡාවෙන් ආස්වාද විඳිනවා කියලා නෑ. ගොඩක් වෙලාවට වෙන්නේ උද්ධච්චය තමයි එතන තියෙන්නේ. අච්ච කියලා කියන්නේ මොකක්ද? ඉක්මවා යනවා. මොකක්ද ඉක්මවා කියලා තියෙන්නේ? යථා ස්වභාවය. ඔන්න උද්ධච්ච පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට සීසන් 8 හරි ආපහු අහලා බලන්න හොඳට උපමා ටික කියලා තියෙනවා. ඒගොල්ලෝ ආස්වාද විඳින ක්‍රමේ හරි සියුම්. රාගයයි දේශයයි අර ඕලාරික මට්ටමේ තියෙන දෙක පෙනුනට උද්ධච්චය පේන්නේ නෑ. මොකද ඒක මෝහයට අයිති වෙන කොටසක්. එක එක අය මනුස්ස සංඛාරයකම හැටි යෝග. මනුස්ස සංඛාරයේ ස්වභාවය තමයි හැම වෙලේම අනිත් කෙනා පහත් කරලා හිතන එක. තමන් උසස් බව හිතන එක හැම වෙලේම. ඒක මනුස්සයාගේ සංඛාරයේ ප්‍රධාන ස්වභාවය. හොඳට බලන්න මානය කියන කොටස සියුම්ම මෝහය නිසා මානයෙන් අපි ආස්වාද විඳින්මින් ඉන්නවා. ඒක හරි සියුම් අපිට පේන්නේ එක විදියට. ඒ කොටස තමයි තෝරගන්න හරි අමාරු. ගොඩාක් වෙලාවට අරයට වැඩිය මම මේකෙන් හොඳයි. මම මෙහෙම හොඳයි. මම මේ මට්ටමින් එයාට වැඩිය උසස්. ඇඳුමෙන්ද වාහනේන්ද මොනවෙන් හරි. අන්තිමට බැලුවාම මේකෙන් කරලා තියෙන්නේ මොකද්ද? සියුම්ම ඊතා සියුම්ම ආස්වාදයක් විඳපු එක විතරයි කරලා තියෙන්නේ. ආස්වාදය කියන්නේ මනෝමූලිකයි. ඒකේ තියෙන එකක් නෙමෙයි. අන්න මෝහයේ කොටසත් තෝරගත්තට පස්සේ අපිට බොහොම හොඳට පුළුවන් වෙනවා. ඉතින් උද්ධච්ච පටිච්චසමුප්පාද ගැන තව ටිකක් ඒක මොකද සීසන් 8 එක හරි ආපහු අරගෙන තව දුරටත් අහන්න. දැන් නිකන් හිතලා බලන්න. ලස්සසු විතර ඔරලෝසු මොකටද? දැන් ඔරලෝසුව මොකටද ඕනේ? වෙලාව බලන්න. දැන් ලස්සසුවක ඔරලෝසුව මොකටද ඕනේ? වෙලාව බලන්නද?
හැබැයි මේ ලක්ෂ 80 ඔරලෝසුව බැඳලා මොකද්ද යා විඳලා තියෙන්නේ? ආස්වාදයක් විඳලා තියෙන්නේ. ඒ ආස්වාද විඳින ක්‍රම තියෙනවා ගොඩාක්. ඒ උද්දච්ච පටිච්චසමුපාදයේ සියුම විස්තර කරපු ඒවා හිමීට අහන්න. අහනකොට තේරෙනවා. දැන් පෙලක් අයිටම මානෙ වැඩෙන්නේ. ඔය මානය කියන එකෙත් තියෙන්නේ මානෙන් ආස්වාද විඳිනවා. ඉතින් එච්චරයි. මානෙ දෙන්නෙත් එහෙමයි. දැන් තමන්ගේ වාහනේ නැතුව ගමනක් යන්න බස් එකේ ගිහිල්ලා ඔෆිස් එකේ ගාමින් බහින්නොත් එහෙම. නිකන් කොයි වගේද? පොඩක් අප්සෙට්ද නේ? අප්සෙට් නේ. ත්‍රිවිල් එකේ යනොත් එහෙම ඔෆිස් එකේ ගාවට. ඒ වගේ ඒවා තියෙනවා. අන්න ඒ වගේ සියුම් කොටස් වලින් ආස්වාද විඳිනවා. ඉතින් ඒවා කතා කරන් ගියාම අහුවෙච්ච දේ තමයි ප්‍රධාන වශයෙන්ම මානෙන් ආස්වාද විඳින ස්වභාවයක් ඒගොල්ලන්ගේ මානසිකත්වයේ තියෙනවා. ඒකත් ලොකු බැරියල් එකක්. කියන බාධකයක් ධාන වැඩෙන්න. තියෙනවා. මානය තියෙනවා. මේ මානයෙන් ආස්වාද විඳින ඕලාරික මට්ටම ගැන මේ කියන්නේ. අපි විඳින ඒවා තියෙන ආස්වාදයෙන් අපි අහක් වෙන්න ඕනේ. දැන් හොඳට බලන්න ආස්වාදයෙන් අහක් වුණොත් මානෙ පවතීද? දැන් රහත් වෙනකන් තියෙන බව ඇත්ත. අස්මිමානය දුර වෙන්නේ රහත් වෙනකොටනේ. ඒක හරි. හැබැයි ඒ වුණාට හොඳට බලන්න ආස්වාදයේ බලාපොරොත්තුව බිඳුව නම් මානයක් පවතිනවද? දැන් නිවන් දකින්න තියෙන ලොකුම බාධාව හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මොකද්ද? සක්කෝ ජූච සූජූච සුවචෝ චස්ස මුදු. මොකද නිවන් දකින්න කැමති එක්කන මුලින්ම මොකද කරන්න ඕනේ? අතිමානයෙන් මිදෙන්න ඕනේ. මෙන්න මේක තමයි. මේක ලොකු බාධාවක් අපිට තේරෙන්නේ නැහැ. මොකද මෝහේ කොටසට අයිති වෙන්නේ මෝහේ කොටස සියුම් ඕලාරික මට්ටමින් පේන්නේ රාගයයි ද්වේෂයයි විතරයි. ලෝභ පටිච්චසමුපාදයි පටික පටිච්චසමුපාදයි අපිට හොඳට පේනවා විද්‍යාමානයි තෝරගන්න ලේසි. හැබැයි උද්දච්චයයි විචිකිච්ඡාවයි අපිට හොයන්න හරි අමාරුයි. ඒක මෝහ කොටස. මෝහ කොටස රහිත වෙන නිසා හොයන්න අමාරුයි. ඒ ටික තව නැවතත් අර සීසන් 8 හරි අහලා ආපහු ඒකට කියපු උදාහරණ ඒ වහලා තව උදාහරණ හිතලා හොඳට බලන්න. මොකද ඒකෙන් බාධා වෙන අය ඉන්න පුළුවන් මේ ඉතින් ටිකක් දුර අවස්ථාවක්. නමුත් අර මූලික කොටස තමයි ආස්වාදේ අර විඳින්න තියෙන කැමැත්ත. ධානය වඩන්න භාවනා කරන්න තියෙන ලොකුම බාධා හැටියට ඕක පෙන්නවා. ඕක තමයි තියෙන්නේ අපිට අපේ සාකච්ඡාවලදී ප්‍රශ්න වලට උත්තර දෙනකොට අපිට හම්බෙච්චි ලොකුම ගැටලු වලට අපිට පෙන්වන්න තියෙන ඔන්න ඔතන. ආස්වාදයට එක්ක බාහිරව බැඳිලා ඉන්න ස්වභාවය. ඉතින් බාහිර දේවල් වල ආස්වාද නැති බව පුනා උදාහරණ සහිතව පෙන්වලා තියෙනවා විස්තර කරලා තියෙනවා. ඒවත් එක්ක ගත්තාම අරන ඔයගලට තේරෙන්න ඕනේ. ඒකයි මේකයි මාර්ග දෙකක්. මේ මාර්ග දෙකේ කකුල තියාගෙන මේක වැඩෙන්නේ නැහැ. ඉතින් මේ සාකච්ඡාවේ අතන ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ ඔන්න ඔය කතාව ආස්වාදයේ පිළිබඳ වැටහීම මදිකම කියන එක ගොඩාක් වෙලාවට කට්ටියට තිබුණොතින් හැමෝටම තියනවා කියලා නෙමෙයි කියන්නේ තිබුණොතින් අනිවාර්යෙන් මේගොල්ලන්ට භාවනාවේදී ධානය වඩා ගන්න එක ගැන ලොකු ගැටලු සහගත තත්ත්වයක් එන්න පුළුවන්. තව මොනවද කතා කරන්න තියනවද ඒ සම්බන්ධයෙන්? ප්‍රශ්න කිහිපයක් තිබුණා මම හිතන්නේ. මෝහය ගැන. ඔතන මෝහය කියන එක ඔයගලන්ට මතක ඇති ආදීනව ප්‍රසන්ටේෂන් එකේදී ඔයගලන්ට පෙන්නවා පිටකෝපදේශේ තියෙන කොටසක් අර මූලපද 18ක් කියලා කොටසක් පෙන්නවා. ඒකෙදි පෙන්නනවා ලෝභ, ද්වේෂ, මෝහ ඔය ආකාරයෙන් කොටස් 9ක් පෙන්නනවා මේ ලෝකේ සංසාර ගමන ආදීයේ 9ක්. අතීතයක් අපි හැදෙන්නේ කොහොමද කියන එක. ඉතින් පෙන්නවා මෝහ කියන කොටස පෙන්නවා වෙනම. ඉතින් මෝහ කියලා කියන්නේ ඇත්තටම යථාර්ථය තියෙන නොපෙනීම. තවදුරටත් කියනවා නම් මේක කොටස් කීපයකට විස්තර කළ හැකි. අවිද්‍යාව කොටස් 23කට බෙදෙනවා. දැන් අප හතර පහ යන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? දිව්‍ය ලෝකයන්ද? ඒත් අවිද්‍යාවෙන්. මෙන්න මෙතන අපි තෝරගන්න ඕනේ. එහෙනම් අවිද්‍යාවම නම් දිව්‍ය ලෝකයන්වත් හේතු වෙන්නේ හතර පහ යන්නත් හේතු වෙන්නේ මෙතන මෝහය සම්බන්ධ වෙන තැනක් තියෙනවා. අවිද්‍යාවේ කොටස් 23 එක්තරා අවස්ථාවේදී 11 වෙනි අවස්ථාවේ මතක එතනදී මෝහෝ පමෝහෝ සම්මෝහෝ කියලා ඔන්න ආයෙ අර ඉතුරු කොටස් ටික යනවා. අවිද්‍යාව කියන එක මෝරලා මෝහ මට්ටමට ආපුවාම තමයි හතර පහයට හේතු වෙන්නේ. ඉතින් මෝහය කියන්නේ ඇත්තරම යථාර්ථය නොපෙනීමේ ස්වභාවය. ඉතින් අවිද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව කියන්නේත් ඔය යථාර්ථය ප්‍රകൃතිය නොපෙනීම තමයි. හැබැයි මෝහය කියන එකේ පෙන්වන්නේ යථාර්ථය පේන්නේ නැතුව
දරුණු වැඩවලට කියන්නේ සිතුවිලි ක්‍රියා වදන් වලින් කර්මපත සකස් කිරීම දක්වා මානසිකත්වය ප්‍රകൃතියෙන් එහාට කියලා විකෘති වීම. මෝහ කියන වචනයට පෙන්වන්න පුළුවන් මෝහා වුණා. ඉතින් එහෙම අදහසක් තියෙනවා ඇත්තටම. යම් කිසි දෙයක විවෘත වෙච්චි කටක් වැහුණොතින් ඇතුළ පේනවද? දොර වැහුවොතින් ගියේ ඇතුළ පේනවද අපිට? නෑ. ධර්මයේ පේන්නේ කොහොමද? වැහුණොත්ද විවර වුණොත්ද? අනේ මෝහය කියලා කියන්නේ ඔන්නෝක. මෝහය බෙදලා තියෙනවා කොටස් දෙකකට. ඔය කියපු විචිකිච්ඡා උද්ධච්ච කියලා. විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ සහ උද්ධච්ච පටිච්චසමුප්පාදේ තෝරගත්තා නම් ගොඩාක් දුරට මෝහය කියන එක තවදුරටත් විස්තර කරගන්න පුළුවන්. ඉතින් විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ ගැන කතා කරේ නෑ. විචිකිච්ඡාව කියලා කියන එක පෘථග්ජන මානසිකත්වයේ ඉන්න කෙනෙකුට විචිකිච්ඡා පටිච්චසමුප්පාදේ ජීවිත කාලයටම ඉවර කරගන්න බෑ. විචිකිච්ඡාවක් ඇති වුණොත් එයාගේ ජීවිතේ ඉවර වෙනකම් මේක පෘථග්ජනයාගේ තියෙනවා. ඔතන කියන්නේ විචිකිච්ඡාව කියන්නේ සැකය. හැබැයි විචිකිච්ඡා පටිච්චසමුපාදයේ මෝහයට අයිති වෙනවා ආර්ය උත්තමයෙක්. අපි හිතමු අනිච්ච දුක්ඛ අනාත්ම දන්නේ කෙනෙක් විචිකිච්ඡා පටිච්චසමුපාදයෙන් මිදෙන්නේ කොහොමද? මේ කතාරන්නේ මෝහයෙන් මිදෙන විදිහක් ගැනමයි කතා කරන්නේ. මිදෙන්නේ අනිච්ච බව මෙනෙහි කරලා. දැන් අනිච්ච බව මෙනෙහි කරන තාක්කල් මොකද ලෝකේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි කියලා මෙනෙහි කළා නම් අර ජීවිත කාලෙම තියන් ඉන්න විචිකිච්ඡා ටික ඉවර කරන්න පුළුවන්ද බැයිද? මොනක තමයි යථාර්ථය. ඉතින් මෝහය කියන එකට තවත් උදාහරණ ඉතින් ඔය විචිකිච්ඡා පටිසමුප්පාදය උද්ධච්ච පටිසමුප්පාදය විස්තර කළා නම් විස්තර කරපේවා ටික තව ටික දුරටත් ඇහුවා නම් ඒක තව දුරටත් තෝරගන්න පුළුවන් වෙනවා. ඔව්. පෙන්නනවා. දුකට හේතුව කියලා පෙන්නනවා. එක තැනකදී ගන්න එකයි මම කිව්වේ. ඔයාලට දැන් මෙතන අහන ප්‍රශ්නේ තමයි ආස්වාදය කියලා කියන්නේ දුකට හේතුව හැටියට පෙන්නනවා කියන එකනේ. දැන් අපි ඉස්සෙල්ලා කතා කරේ දුක කියලා. ඔව්. ඔයාලට මතක ඇති සීසන් 8 එක බලන්න. සීසන් 8 එකේ 4 වෙනි දවසේ සාකච්ඡාවේදී හෝ 5 වෙනි දවසේ සාකච්ඡාවේදී තියෙනවා තණ්හාව ඵලය වෙනකොට උපාදානීය ඵලය වෙනකොට හේතුව වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව ඵලය වෙනකොට හේතුව වෙන්නේ මොකද්ද? වේදනාව. මෙන්න මේ ආකාරයෙන් යනවා. ඉතින් අරකමයි කියලා එකක් නැහැ. ඒක කැරකිලා යනවා. එකින් එකට වෙනස් වෙනවා. අවිද්‍යාව හේතුව වුණාම තමයි සංකාර වෙන්නේ. ඔව්. ඵලය සංකාර වෙන්නේ. හැබැයි ඊගාවට ඊට මැද්දට ගියාම සලායතන හේතු වෙනකොට තමයි ඵලය හැටියට පෙන්නන්නේ මොකද්ද? ස්පර්ශ. ස්පර්ශ හේතු වෙනකොට ඵලය වෙනකොට සලායතන තමයි හේතුව වෙන්නේ. අර ක්‍රම වෙන විදියක් පෙන්නනවනේ. අන්න ඒක බලන්න පොඩක් ඒකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. මේ විස්තර කරාට ඔක අර දුක්ඛාර සත්‍යයත් එහෙමයි. දුක්ඛාර සත්‍ය ඵලය වෙනකොට හේතු වෙන්නේ මොකද්ද? දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය හේතු වෙනකොට ඵලය වෙන්නේ මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. එහෙම වෙනවා. දෙක කැරකිලා යන්නේ ඒක. ඒක පොඩක් ඒ අර අභිහාමතුරු විස්තර කරපු සීසන් 8 එකේ ඒ කොටස බලන්න ඒක හොඳට විස්තර කරනවා ප්‍රසන්ටේෂන් එකත් එක්ක බලුවා නම් ඔක තෝරගන්න පුළුවන්. බොම්පි. රාගයෙන් මොකද ඒක වැරදි නෑනේ. වැරදි නෑ ඒක හරිනේ. අතන මෝහය කියන්නේ අවසාන මොනකන් අර සියුම් මට්ටමට ඕලාරික මට්ටමේ රාගෙන් ද්වේෂයෙන් ආස්වාදයේ තියෙනවා. රාගෙන් ආස්වාදයේ විඳිනවා. ඒ රාගෙන් නඩත්තු කරන ද්වේෂයක් ගොඩනගනවා. හැබැයි සියුම් මට්ටමට යනකොට තමයි මෝහයට ආස්වාදය අහුවෙන්නේ. ඒකයි විචිකිච්ඡා මේ උද්ධච්ච දෙක සියුම්ම තියෙන්නේ. අපිට අපේ තියෙන උද්ධච්ච අපිට තෝරගන්න හරි අමාරුයිනේ. ඒක මෝහයට අයිති වෙන නිසා. ප්‍රායෝගික ජීවිතයේදී මේ භාවනාව වඩන එකේ ඇත්තරම විසම වෙන ස්වභාවය නවත්ත ගන්න පුළුවන් නම් අපිට එදිනෙදා ජීවිතයේදීත් ආස්වාද පිළිබඳව මෙනෙහි කරමින් මෙතනින් එළියට ගියාමත් ආස්වාදයේ පසුපස යන්න තියෙන මොකද හේතුව අපි අර කලින් කිව්ව අයිස් බෝලේ උදාහරණයම තමයි මේ ලෝකේ තියෙන ආස්වාද සාරයි කියන දෘෂ්ටියක් පෝෂණය කරලා තමයි අපිට මේ සාරයි කියන දෘෂ්ටිය නිසා තමයි දැන් අසාරත්වයේ වඩන්න බැරි වෙලා තියෙන්නේ.
හැබැයි ඒ සාරයි කියන දෘෂ්ටිය පෝෂණය කළේ කවුද? තමන්මයි. එහෙනම් මේක නවත්තන්න දැන් මේ ඒ දෘෂ්ටිය පෝෂණය වුණාම වගේම තමයි ඒක නවත්ත ගන්න තියෙන්නේ මොකද්ද? අසාරයි කියන කොටස මෙනෙහි කරන්න ඕනේ. අසාරයි කියන කොටස දැන් මේ හැම කර්මස්ථානයකම මොනවද තියෙන්නේ? දැන් ඔය කියන හැම කර්මස්ථානයකම තවත් තිබිච්ච ප්‍රශ්නයක් තමයි කර්මස්ථානෙන් කර්මස්ථානයට මාරු වෙනකොට භාවනාව වැඩිච්ච එක අඩු වෙනවයි කියලා කිව්වා. ඒකට හේතුව තමයි අතර මේ අහපු බණ ටිකේ නොදන්නා මදිකම. මොකද හේතුව එහෙම කියන්න මේකේ මේ හැම කර්මස්ථානයකින්ම කියන්නේ ආස්වාදයෙන් අහක් වෙන්න කියලා විතරයි. ඔය ඕන කර්මස්ථානයක් ගත්තාම ඒ හැම එකකින්ම කියන්නේ අපි කියනවා මෛත්‍රී කර්මස්ථානය කියලා. දැන් අපි මෛත්‍රී කර්මස්ථානයක් ගමුකෝ. දැන් එකක් කියනවා අහං අවේරෝ හෝමි. අභ්‍යාපච්චෝ හෝමි. අනීගෝ හෝමි. සුඛී යත්තානං පරිහරාමි සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා. ඔය ආකාරයෙන් කියනවනේ. ඒක කියන අපි මෛත්‍රී කර්මස්ථානයක් කියලා. හැබැයි ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය මොකද්ද? බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රිය තමයි තමන්ගේ සහෝදරයෙක් ඉන්නවා නම් නෑදෑයෙක් ඉන්නවා නම් සහලේ කියන. ඒ කියන්නේ ලේ ඥාතියෙක් ඉන්නවා නම් හිතවතෙක් ඉන්නවා නම් ඒ අයට කරන්න පුළුවන් පරම මෛත්‍රිය, පරම දයාව, පරම කරුණාව මොකද්ද? සිව් සෝවාන් අඟෙහි පිහිටවීම කියලා. දැන් මේ කිව්වම ටිකක් පොඩ්ඩක් නිකන් පරස්පරයි වගේ තේරෙන්න පුළුවන්. හොඳට බලන්න අහං අවේරෝ හෝමි කියන්නේ මොකද්ද කියලා. මොකක්ද අහං අවේරෝ? මම වෛර නැත්තේක් වේවා. වෛර කියන්නේ මොකද්ද? ද්වේෂයනේ. ද්වේෂය කියන්නේ පළවෙනි පෙළ කාරණයක්ද දෙවෙනි පෙළ කාරණයක්ද? ද්වේෂය ගොඩනගින්නේ ඇයි? රාගය නිසා. රාගය කියන්නේ මොකද්ද? ආස්වාදය නේද? එහෙනම් වෛරයෙන් අහක් වෙන නම් එයා මොකද්ද කරන්න ඕනේ? ආස්වාදයෙන් අහින් වෙන්න ඕනේ. ආස්වාදයේ තියෙනකම් වෛරයෙන් අහක් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද්ද මේ කියලා තියෙන්නේ? ආස්වාදයෙන් අයින් වෙලා කියලා තියෙන්නේ. ඊගාවට අහං අවේරෝ හෝමි. ඊගාවට අභ්‍යාපච්චෝ හෝමි. ඒ කියන්නේ බය නැත්තේක් වේවා. බය කියන්නේ මොකද්ද? කාමයට නමකි. අභය කියන්නේ නිවනට නමකි. නැද්ද එහෙම? කියලා තියනවා නේද? එහෙනම් මේ මොකද්ද කියලා කියන්නේ? පංචකාමයෙන් අහක් වෙයල්ලා. ආස්වාදයෙන් අහක් වෙයල්ලා. වෙන මොකද්ද කියලා තියෙන්නේ? දැන් බය නැත් එක්ක වගේ වුණා මොකද්ද අපි හිතාගත්තේ? වැරදිට හිතා ගන්න එපා. ඒකයි කියන්නේ මේ කර්මස්ථාන තෝරගන්න. කර්මස්ථාන හැම එකම කියලා තියෙන එකම දෙයයි ආස්වාදයෙන් අයින් වෙන්න කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා නම් දේශනා කරපු හැම එකක්ම කියලා තියෙන්නේ බුද්ධ ශාසනයේ පෙන්වන එකම දෙයයි ආස්වාදයෙන් අනිච්චයි දුක්ඛයි අනාත්තයි. අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි. අනීගෝ හෝමි. ඒ කියන්නේ නිග්‍රහ නැත්තේක් වේවා. මොකද්ද නිග්‍රහව? දැන් ඔය කියන්නේ මේ මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න නැති කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලාද? ලෝකෙ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාගේ නිග්‍රහයට පත් වෙන කෙනෙක් වෙන්න එපා. බුදුපසේ බුදු මහරහත් බුදුපසේ බුදුවරු නිග්‍රහ කරන්නේ නැති කාටද? එක්කෙනාටයි. එක්තරා ස්වාමීන් වහන්සේ නම අනාගාමී ඵලයටපත් වෙලා ඊතුරු කටයුතු කරන්න වෙහෙසක් මහන්සියක් නැතුව ඉන්න වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඇවිල්ලා අහනවා. ඔබ මගඵල සම්පූර්ණ කළාද? අරිහත් ඵලය පූර්ණද? නෑ ස්වාමීනි මම අනාගාමී ඵලයටපත් වෙලා ඉන්නේ. මම මෙතනින් එහාට ඉතින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලට යනවා මිසක් ආපහු මෙහෙ එන්නේ නෑනේ. ඊට බුදු පියාණන් එක්තරා උපමාවක් කියනවා. කෑලි වශයෙන් තියෙන අසුචි ටිකක් අතට අරගෙන අත හොදලා දැම්මොත් ගඳද නැද්ද කියලා අහනවා. කෑලි හේදලා ගියාට ගඳ නම් යන්නේ නැහැ ස්වාමීනි කියනවා. එහෙනම් මතක තියාගන්න ඕලාරික කයෙන් අහක් වෙලා ඔය බ්‍රහ්ම කයක් හදාගත්තත් පැවැත්ම ඇතුළෙමයි තියෙන්නේ. 31 තලයේ ඇතුළෙමයි. ඒක හරියට අසුචි පිය දාපු කෑලි වශයෙන් තියෙන අසුචි හොදපු අත වගේ කියලා පෙන්නනවා. ගඳ වගේ කියලා පෙන්නනවා. ඉතින් උන්වහන්සේ අනාගාමී ඵලවත් වර්ණනා කළාද? නෑ. මාගේ පුත්‍රයා කියලා බුදු පියාණන් වහන්සේ අඳුර කතා කරන්නේ කාටද? එක්කෙනාටයි. රහතන් වහන්සේට පමණයි. උන්වහන්සේ වර්ණනා කළේ එතන විතරයි. එහෙනම් නිග්‍රහ නොකළේ එතෙන්ට විතරයි. එහෙනම් මේ කියන්නේත් මොකද්ද? අරිහත් ඵලයටපත් වේවා. අරිහත් ඵලයටපත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම ආස්වාදයෙන් මිදිච්ච කෙනෙක් වේවා. වෙන මොකුත් නැහැ. ඔක්කොගේම අදහස ඔච්චරයි තියෙන්නේ. අහං අවේරෝ හෝමි අභ්‍යාපච්චෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානං.
ආස්වාද පසුපස යනකොට සුවයිද දුකයිද? පෘථග්ජන මානසිකත්වයකට සුවයි. මොකද්ද? උගුල. ආර්ය මානසිකත්වයකටපත් වුණාම ප්‍රඥාවෙන් ලෝකෙ දිහා බැලුව ගමන් සුඛයි කියලා අහුවෙන්නේ මේක තමයි මේ ඔක්කොටම හේතුව කියලා අහුවෙනව නේද? දුක කියලා අහුවෙනව නේද? ගැටලුව කියලා අහුවෙනව නේද? අන්න එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? සුඛිතවත් අත්බවක් කියන්නේ මොකද්ද එහෙනම්? ආස්වාදයෙන් මිදිච්චි මානසිකත්වයක්. සුඛියත්තානම් ඒ පරිහරණය කරන කෙනෙක් වේවා. සබ්බේ සත්තා. ඉතින් අපි ඕකේ ඔය ආර්ය අර්ථය තෝරගෙන වඩනවා නම් ඒත් මොකද්ද කරන්න තියෙන්නේ? තව දුරටත් ගත්තොත් එදිනෙදා ජීවිතයේදී ආස්වාදයෙන් එක මොහොතක් හරි වෙන් වෙනවා නම් ඉවත් වෙන්න උත්සාහ වීර්ය කරනවා නම් එයාගේ වැඩෙන්නේ මොකද්ද? දැන් සංවර සූත්‍රයේ බොහොම පැහැදිලිව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම සංවරයත් අසංවරයත් දේශනා කරමි. අසංවරය හැටියට පොඩ්ඩක් පෙන්නන්නේ මොකද්ද? පංචකාමයේ යෙදේ නම් පංචකාමයේ යොදවයි නම් පංචකාමයේ යෙදීමට අනුබල දේ නම් පංචකාමයේ වර්ණනා කරයි නම් ඔහු අසංවරයයි පවසමි. ඒ කියන්නේ මොකද්ද? ආස්වාදයේ යෙදේ නම් ආස්වාදයේ යොදවයි නම් ආස්වාදයට අනුබල දේ නම් ආස්වාදයේ වර්ණනා කරයි නම් එයා කවුද? අසංවරයි. සංවර කවුද එහෙනම්? ආස්වාදයේ මිදේ නම් ආස්වාදයේ මුදවයි නම් ආස්වාදයේ මිදීමට අනුබල දේ නම් ආස්වාදයේ මිදීම වර්ණනා කරයි නම් ඔහු කවුද එහෙනම්? සංවරයි. ඒ කියන්නේ එකමයි. එහෙනම් ආස්වාදයෙන් අහක් වීම විතරමයි උතන තියෙන්නේ. සුඛිතවත් අත්බවක් කියන්නේ ඕකමයි. වෙන මොකුත් නෙමෙයි. ආස්වාදයෙන් අහක් වීම වෙනුවෙන් විතරයි බුදු පියාණන් වහන්සේ ඇත්තරම ඔක හොඳට කියවලා බලන්න, තවදුරටත් කියවලා බලන්න, නොයේ කරුණු කාරණා අරන් උපමා උදාහරණ අරන් අවසානයේ අරන් ඇවිල්ලා නවත්තලා තියෙන්නේ ආස්වාදයෙන් ඉවත් වීම ගැන තැනට කියන එකට ගෙනල්ලාම තමයි. වෙන එකක් නෑ කියන්න. ඉතින් ඇත්තටම ඒක ඒ ඔක්කොම ටික කියවලා බැලුවාම තමයි තේරෙන්නේ. ඒ ඔක්කොම ටික තේරුණාම තමයි, ඒ බැලුවාම තමයි හැම තැනකින්ම අහුණාම කොහෙන් ගත්තත් තියෙන්නේ ආස්වාදයෙන් ඉවත් වීම ඇරෙන්න වෙන එකක් නෙමෙයි. කරන්න තියෙන එකයි ආස්වාදයෙන් අහක් වෙන එක විතරයි. කොහෙදිද? විසම වෙන්නේ නෑ. බාහිර ජීවිතේ ගත කරනකොටත් ආස්වාදයෙන් අයින් වෙනවා නම් භාවනා කරනකොට මග වැඩෙන්න, ධානය වැඩෙන්න ලොකු රුකුලක් වෙනවා ඒක. ඒක තමයි ඇත්තටම කියන්න ඕන උනේ ප්‍රධාන වශයෙන් හේතුඵල කියන්නේ මොකද්ද කියන එක විස්තර කළා අපි. ඊට පස්සේ මේ ආස්වාදය කියන්නේ අර සර්පයාගේ නේද? ඔළුවෙන් අල්ලගත්තා වගේ කියනකොට තැනට එනකන් උදාහරණ අරගෙන අපි විස්තර කරගත්තා. මේ ඔක්කොගේම අවසානයේ කියවුනේ එකම දෙයයි. මොකද්ද? ආස්වාදය කියන එක ගැන අවබෝධය මදි නම්, වැටහීම මදි නම් ඒ හැමතැනකදීම නැවත නැවත බණහන්න ආස්වාදය පිළිබඳ තියෙන වැටහීම වැඩි කරගන්න, අවබෝධය වැඩි කරගන්න, ඒ වැඩි වෙන මට්ටමට ආස්වාදයෙන් අහක් වෙන මට්ටමට ධාන වැඩෙන්න බොහොම රුකුලක් වෙනවා. වැඩෙන්න සම්භාවිතාවය වැඩි වෙනවා. ආස්වාදයේ ඉන්න තාක්කල් ආස්වාදය විඳින්න උපරිම උත්සාහ කරන තාක්කල් ඒ උත්සාහය අඩු වෙන තාක්කල් මග ධාන වැඩන්න තියෙන ලොකුම බාධාව හැටියට අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒකදී තියෙන ලොකුම බාධාව තමයි ලොකුම ගැටලුව තමයි අහපු බණ ටිකෙන් ඔක තෝරගත්තාද නැද්ද කියන එක. ඒක දෙයයි කියන්න තියෙන්නේ. ඔක අහපු බණ ටිකෙන් ඔක තෝරගන්න. තේරුම් නැත්නම් තවදුරටත් ආස්වාදය ගැන විස්තර කරපු කොටස් ටික අරගෙන පළවෙනි සාකච්ඡාව, දෙවෙනි සාකච්ඡාව ප්‍රධාන වශයෙන් ඒ ටික සීසන් 8 එකේ හරි ආපහු අහන්න, නැතර මත අහන්න, උදාහරණ උපමා ගලප බලන්න, ප්‍රායෝගික වෙලා බලන්න. එතකොට ආස්වාදයේ කොටස තවදුරටත් පැහැදිලි වෙයි. අපිට දැනට භාවනා කරනකොට ආපු ප්‍රශ්න වලින් අපි අඳුනගත්තේ ඔන්න ඔය වගේ ගැටලු ටිකක්. ආස්වාදයේ පිළිබඳ දැනීම මේ මදිකම තමයි විශේෂයෙන්ම අඳුනගත්තේ. ඒකයි මේ උදාහරණ ටික කියලා. මොකද හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අදාළ වෙන කට්ටියක් ඉන්නවා. අද මේ පැය 6ට භාවනාව නවත්තලා ඔය ටික විස්තර කළේ ඒකයි. මම හිතනවා ඉතින් එකෙන් යමක් තෝරගන්න ඇති. ඒ තෝරගත්තු කොටසත් එක්ක තව දුරටත් හොයලා බලන්න මේ කාරණේ සම්බන්ධයෙන්. තව මොන හරි ප්‍රශ්න තියෙනවද අපිට? වෙලාව අවසන් කරන්න. එන්නේ දහන් වැඩිම ගැන පොඩි විස්තරයක් කරන්න. ඈ? දහන් වැඩිම පිළිබඳව, දහන වැඩෙන ස්වરૂපය පිළිබඳව පොඩි විස්තරයක් කරන්න. ස්වરૂපය කියලා කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැනෙන ස්වરૂපය වගේ. දහන් වල ස්වરૂපය. මම හිතන්නේ දහන් වල ස්වરૂපය විස්තර කරන එක මම හිතන්නේ මෙහාඳුරොත් කරේ නෑ. මොකද හේතුව
අපි ස්වરૂපයක් විස්තර කරන්න පුළුවන් බැරි නෑ. දැන් වැඩුණාම තියෙන ස්වરૂපය පිළිබඳව බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ප්‍රථම අධ්‍යානයේ ස්වභාවය මේකයි, ද්විතීයි අධ්‍යානයේ ස්වභාවය මේකයි, තෘතීයි අධ්‍යානයේ ස්වභාවය මේකයි, චතුර්ථ අධ්‍යානයේ ස්වභාවය මේකයි කියලා විස්තර වෙනවා. එක උපමා හතරකුත් තියෙනවා හැම එකටම. නමුත් ඒක විස්තර කළාම මම හිතන්නේ ඒ ස්වභාවය බලාගෙන භාවනා කරන තත්වයක් තමයි ගොඩාක් අයට ඇති වෙන්නේ කියන එක අපි කතා කරලා පොඩක් තෝරගත්තු එකක්. ඒක නිසා ඒක විස්තර කරන්න අවශ්‍ය නම් මම දැහැන් වල ස්වභාවය විස්තර කරන්න අවශ්‍ය නම් අපි ස්වාමීන් වහන්සේක විස්තර කරයි. මොකද මේක සමහරට ඔයගලන්ට තියෙන සීසන් 8 එකේදී ඔකත් විස්තර කරපු තැන් තියෙනවා. මේක අහුවෙලා ඇති. ප්‍රථම අධ්‍යානයේ ස්වභාවය මේක, ද්විතීයි අධ්‍යානයේ මේ අර ඒක ඇතුලේ තියෙන ස්වභාවය කියලා තියෙනවා. ස්වභාවය කියලා කියන්නේ ලක්ෂණය කියන්නේ මේ සවිතක්ක සවිචාර විතක්ක ਵਿਚාර සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම අධ්‍යානය. ඔය ආකාරයෙන් විස්තර කරලා තියෙනවානේ. නමුත් ප්‍රථම අධ්‍යානයේ දීපු උපමාවකුත් තියෙනවා. ප්‍රථම අධ්‍යානයේ උපමාව කියන්නම්. ඉතින් ඒ වගේ උපමා හතරක් තමයි තියෙන්නේ. ප්‍රථම අධ්‍යානයේ උපමාව හැටියට පෙන්නනවා ඉස්සර ඔය ඇඟ සබන් වෙනුවට පාවිච්චි කරපු කොකුම් ගුලිය කියලා එකක් තිබිලා තියෙනවා. කොකුම් අර සුදු හඳුන් වගේ ඒවා අඹරලා අපේ අම්මලා ඉස්සර මිරිස් ගල අඹරන්නේ. මිරිස් ගුලියක් අඹරන්නේ. අන්නේ මිරිස් ගුලිය වගේ ඇඟේ ගාන සබන් වගේ එකක් හදලා තියෙනවා. අන්නේ ගුලිය ගැන උපමාවක් අරන් පෙන්නනවා. ඒ ගුලිය හැමතැනම වතුර තියෙනවා. ජලය හැමතැනම තියෙනවා. කිසිම තැනක ජලය එළියට වැగిරෙන්නේත් නැහැ. හැබැයි ඒක නැති තැනකුත් නැහැ. අන්න ඒ වගේ ප්‍රථම ධානයේදී ප්‍රීති සුඛ ප්‍රීතිය හට ගන්නවා කියලා පෙන්නනවා. හැබැයි ඒක ඇතුලේ ප්‍රීතිය හට ගන්නවා. නමුත් විතක්ක ਵਿਚාරත් එනවා. ප්‍රීතියත් අර වගේ හට ගන්නවා. ඒක ශරීරයෙන් පිටතට ගලා යන ප්‍රීතියක් නෙමෙයි කියලා තමයි එතන විශේෂයෙන් පෙන්වන්නේ. ඉතින් ඒ වගේ තව උපමා ටිකක් තියෙනවා. නෙළුම් පොහට්ටුවකට උතුරලා යන විලකට ඊගාවට ආලෝක කයකට. ඉතින් මේ තවත් ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න නම් විදිහ තමයි අර ආලෝකයක් බලාපොරොත්තුෙන් භාවනා කරන එක කරන්න එපා. කර්මස්ථානයේ හිත තියලා කර්මස්ථානයේ කියන අදහස තෝරගෙන ඒකට අනුව මඟ වඩන්න. මොකද බුදු පියාණන් වහන්සේගෙන් අහනවා එක්තරා අවස්ථාවක බුදු පියාණන් වහන්සේ අහනවා මහණෙනි පැලයක් හිටවගත්ත ගොවියට කඳ ලැබේවයි මල්පර ලැබේවයි අමුතුවෙන් කරන්න දෙයක් තියනවද කියලා. ඇහුවාම උත්තරයක් දෙනවා ස්වාමීනි සාත්තුව හරියට කරන් ගියා නම් කඳ ලැබෙනවා මල්පල ලැබෙනවා. ඔය ආකාරයෙන් කියනවා. කිව්වා බුදු පියාණන් වහන්සේ කියනවා කඳ ලැබෙන දවසට කඳ ලැබෙයි, මල්පල ලැබෙන දවසට මල්පල ලැබෙයි, සාත්තුව හරියට කරගෙන යන්න කියලා. එහෙනම් අපි හොයන්න ඕනේ දැහැන් වල ස්වභාවය නෙමෙයි කර්මස්ථානය ඇතුලේ කියපු අදහස් අපි හරියට වඩ아가න ගියා නම් ඒකට අනුව සිත මෙහෙවුවා නම් ඒ අදහස මෙනෙහි කළා නම් ලැබෙන්න ඕන දේ ලැබෙන වෙලාවේ ලැබෙනවා. හරියට කළොත් ඒක වළක්වන්න බෑ. ඉතින් ඒකට අර හොරාට කලින් කිහෙල් කරන වැටපයින්නවා වගේ ස්වභාවය අහලා ඒක හොයන්න යන්න ඕනේ නැහැ. කරන්න කියපු දේ කළා නම් ඒක හැටියට පෙන්වන්නේ. ඉතින් ඒතර මොකද්ද කරන්න පෙන්වන්නේ? කුසල සීලය තමයි පෙන්වන්නේ සාත්තුව හැටියට. කුසල සීලය මතක තියාගන්න. කුසල සීලය තියෙනවා නම් ඒ සාත්තුව හරියට කරනවා නම් කඳ ලැබෙන කාලට කඳ ලැබෙනවා, මල්පල් ලැබෙනවා කියලා පෙන්නනවා. මොකද්ද ඒකෙන් කියන්නේ? කුසල සීලය. කුසල් කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? කුසල වලට අර්ථකථනයක් පෙන්නවා. සගීය සූත්‍රයේ 528 වෙනි ගාථාවේ තියෙනවා ওই කතාව. දිව්‍ය කෝෂ, මනුස්ස කෝෂ, බ්‍රහ්ම කෝෂ සකල විද කර්ම කෝෂයන්හි ඉපැත්මට හේතු වෙන අවිද්‍යා තෘෂ්ණා දෙකේ පහ කිරීමක් ඇද්ද කුසල්යයි කියනු ලැබේ. ඔය ආකාරයෙන් අර්ථ දක්වලා තියෙනවා. අවිද්‍යාවේ තෘෂ්ණාවයි කියලා කියන්නේ මොකද්ද? හොඳට බලන්න. ඉතින් මේ කියන්නේ මේ ආයි වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ. ආස්වාදෙම තමයි උත්තරේ. අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන්නේ මොකද්ද? අන්න බුද්ධ ශාසනයේ කුසල් හැටියට පෙන්වන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවයි පහ කිරීම. ඒ කියන්නේ අවිද්‍යාව කියන්නේ මොකද්ද? ආස්වාදය පිළිබඳ නොදැනීම. ආස්වාද බලාපොරොත්තුව. ආස්වාද බලාපොරොත්තුව තියෙනකම් මොකද්ද වෙන්නේ? ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නහයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශات එක්ක හා වෙනවද නැද්ද? ඔකට කියනවා තැන් තැන් වල හා වෙනවා කියලා. ඉතින් මොනවද තැන් කියලා අහුවාම? ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නහයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ. මනසෙන් සිතුවිලි. ඔය ටිකත් එක හා වෙවි ඉන්නේ අපි. මොකක් නිසාද? ආස්වාද හොයන්න. එහෙනම් ඔන්න ඔය අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන ඔය දෙකට. ඔන්න ඔය අවිද්‍යාවයි තෘෂ්ණාවයි දෙක පහ කරනවා නම් ඒ කියන්නේ ආස්වාද හොයන එක නවත්ත ගන්න පුළුවන් නම් ඕකට කියනවා කුසල සීලය කියලා. ඒතර කුසල සීලය කියන්නේ මොකද්ද? ආස්වාදයෙන් ඉවත් වීම. ඒක කියවිලාද නැද්ද අපි අතින්?
කියවිලා තියෙනවා. කරන්න කියලා කිව්වේ තනිකරම ඔච්චරයි. වෙන මොකුත් නැහැ. කොයි විදිහට ඕන පැත්තකින් කොහෙන් ඇහුවත් එකම දෙයයි විස්තර කරන්න තියෙන්නේ ආස්වාදයෙන් ඉවත් වෙන්න කියන එක විතරමයි. අපි අද හවස 6ට සාකච්ඡාව අවසන් කරමු මෙතනින්. මේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච යමෙක් ඉන්නවා නම් මේ සාකච්ඡාව වෙනුවෙන් අපිට උදව් උපකාර කරපු යමෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් අපි වෙනුවෙන් අපේ පින්බලාපොරොත්තු වෙන යමෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් මේ සාකච්ඡාවට පෙනෙන අයුරින් හරි නොපෙනෙන අයුරින් හරි සම්බන්ධ වෙච්ච යමෙක් උදව්වක් උපකාරයක් කළ යමෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටමත් අද අපි ජනිත කරගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාදයේ හේතු වාසනා වේවා. හේතු වාසනා වී සෝවාන් සකුද්දාගාමි අනාගාමි මහරහත් කියන මාර්ගඵලවලට ප්‍රවිෂ්ඨ වීම සඳහා අද අපි ජනිත කරගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාදයේ හේතු වාසනා වෙත්වා කියලා අදිස්ථාන තබාගෙන සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අවසාන වශයෙන් යටින් අවීචිය පටන් නුඩින් බවාග්‍රය දක්වා සක්වල ලෝකවල තුල සිටිනා වූ සියලුම සත්වයන්ගෙන් යමෙක් අභවි ස්ථානික ඉපදී සිටී නම් සුගතිගාමී වීමට සුගතිගාමී නැත්නම් සෝවාන් සකුද්දාගාමී අනාගාමී මහරහත් වීම සඳහාත් අද අපි ජනිත කරගත්තා වූ සීල පුණ්‍ය කුසල ආශිර්වාදෝ මෛත්‍රී සිතකින් යුක්තව අනුමෝදන් කරමි මෛත්‍රී සිතකින් යුක්තව අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා අදිස්ථාන තබන සාදුකාරයක් පවත්තා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.